මම පුංචි තව එක ප්‍රශ්නයක් අහන්නම්. මොකද දැන් මට කල්යාණ මිත්‍ර පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මගේ මාව සහෝදරියෝ ඇතුළු මේ නෙල් කක්කක් ඉන්නවා. මෙතන මම හිතන්නේ අදටත් ඉන්නවා. ඉතින් මේ අපේ මහිලා සමිතියක් වගේ ස්වාමීන් වහන්සේ නම දාලා තියෙන එකට මේ ඉංගලන්තේ කට්ටිය කියලා. ස්වාමීන් වහන්සේ මේ සියලු දෙනා මුණ ගැහෙන්න දැන් මට හිතෙනවා මේ කියන්නේ අපි පාරමිතා පුරලා තියෙනවා ඇති මෙහෙම එකට හමු වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ මේ පාරමිතා කියන දේ ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ තව ටිකක් විස්තරයක් කරන්න පුළුවන්. මේක කොහොමද වෙන්නේ එහෙම? දැන් අපි දන්න අතේ ඇඟිලි අර දැන් තම් print එක හැම කෙනාගේම වෙනස් නේ ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ කවුරුත් එක තම් print එකක් ඇතුව උපදින්නේ නැහැ. ඒ වගේම අපි කරගත්ත කර්මයක් අපි ගినాපු දේවලුත් වෙනස්නේ. එතකොට මෙහෙම පාරමිතා පුරනවා කියන්නේ මෙහෙම කට්ටියක් එකට එකතු වෙන්න හේතුව ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. ඔව් හොඳයි. හොඳ ප්‍රශ්නයක්. දැන් පෙර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ශාසනවල ඉපදිච්ච තරුණියෝ කාන්තාවන් කිහිප දෙනෙක් හිටියා. පෙර සම්මා සම්බුදු ශාසනවල ඉපදිලා පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට දන් දීලා උපස්ථාන කරලා අනේ මටත් අනාගතේ මෙහෙම තත්යකට පත් වෙන්න අවස්ථාවක් උදා වේවා. අනාගතේ මටත් දැන් ඒ ශාසනයක අපි හිතමුකෝ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ඒ ශාසනයේ යම්කිසි භික්ෂුණියක්ව පිහිටෙව්වා කියලා යම්කිසි තනතුරක විනයදර භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානීය ලබන්නේ ඔබයි කියලා ඒ ශාසනයෙන් රහත් වෙන වහන්සේ නමක් නම් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. දැන් මේ සිදුවීම බලාගෙන ඉන්නවා යම්කිසි ඒ ශාසනයේ තරුණියක්. එයා ධර්ම අවබෝධයක් නැති කෙනෙක්. ඊට පස්සේ ඇයටත් දැන් එහෙම ආසාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මුලින් මේ අවිජ්ජාව නිසා තමයි ඇත්තටම ඒ යම්කිසි ආකාරයකින් ඒ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ප්‍රඥාව තමයි ඊට පස්සේ රැගෙන යන්නේ ඉස්සරහට. එතකොට අර මම කියන තැන ඉඳගෙන තමයි මම කියන ඒ ආශ්‍රයයක තුල බැහැගෙන තමයි අනේ මටත් ඒ වගේ තත්යකටපත් වෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ. නමුත් පස්සේ ප්‍රඥාවෙන් තමයි ඒ අදහස පවත්වාගෙන යන්නේ. නිසා ඒක පාරමිතාවක් බාටපත් වෙන්නේ නැත්නම් අවිජ්ජාවෙන් යුක්තවම කටයුතු කළා නම් එහෙම කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. කුසල මූලයේ ක්‍රියාත්මක වෙන්න ඕන. කුසල මූලයේ ක්‍රියාත්මක වෙන්න නම් තදංග විස්කම්බන වශයෙන් අවිජ්ජා තණ්හාව ඡය වෙලා මේ මොහොතේදී ප්‍රඥාවත් මතුවෙන්න ඕන. නමුත් අවිජ්ජාවෙන් ඉන්න මොහොතක තමයි තීරණය ගන්න මුලින්ම. පස්සේ ප්‍රඥාවෙන් ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් ওই විදිහට කටයුතු කරපු කාන්තාවන් නැත්නම් ස්ත්‍රීන් කිහිප දෙනෙක් පස්සේ කාලෙක කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ සමයේ කිකී කියලා රජතුමෙක් ඉන්නවා. රජතුමාගේ කිකී රජතුමාගේ දුවල වශයෙන් උපදිනවා. ඒ දුවල 6 දෙනා තමයි සමනි, සමනගුත්තා, බික්කුණී, බික්කුණී දායිකා, ඊළඟට ධම්මා, සුධම්මා, ඊළඟට සංඝදාසී. මොනම 7 දෙනෙක්. සමනි, සමනගුත්තා, ඊළඟට බික්කුණී, බික්කුණී දායිකා, ඊළඟට ධම්මා, සුධම්මා, ඊළඟට සංඝදාසී 7 දෙනෙක්. මෙන්න මෙහෙම 7 දෙනෙක්. අක්කල නංගිල වශයෙන් උපදිනවා. එකම රජ කෙනෙක්ගේ පවුල. එකම රජ කෙනෙක්ගේ දුවල වශයෙන්. එකම රජ පවුලක. කිකී රජතුමාගේ දියණියන් 7 දෙනා. මේ 7 දෙනාම කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සමයේදී කාශ්‍යප බුදු පියාණන් වහන්සේගෙනුත් බණ අහනවා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මොකද යම්කිසි හේතුවක් තිබුණා. ඒ තමයි කර්ම ආවරණයක් ඉදලා තිබුණා. ඒ 7 දෙනාට නිවන් දකින්න ඉදලා තිබුණේ ඒ ශාසනය නෙවෙයි. මේ අපගේ අසිරිමත් වූ මේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ ශාසනය. මේ උතුම් වූ මේ බුද්ධාන්තරය තමයි නිවන් දකින්න හේතු වෙදලා තිබුණේ. ඒ නිසා මේ 7 දෙනා නිවන් දැක්කේ නැහැ. හැබැයි පාරමිතා ශක්තියෙන් යුක්තව මම පාරමිතා ගැන පැහැදිලි කරනම් පාරමිතා ශක්තියෙන් යුක්තව කල් ගෙවුව නිසාම ඒ අයට යම්කිසි ආකාරයක ඉහළ චිත්ත දමනයක් කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දැකලා චිත්ත දමනය කරගත්තා නෙවෙයි. සහජ ප්‍රඥාවෙන් හිත මෙල්ල කරගත්තා. ඊට පස්සේ කිව්වා 7 දෙනාම අපිට මහාන වෙන්න ඕන කියලා. ඊට පස්සේ 7 දෙනාම මහාන වෙන්න ඕන කිව්වහම කිකී රජතුමා කිව්වා අනේ දියණියනි නුඹලා වගේ ප්‍රිය දියණියන් නැතුව මං කොහොම ජීවත් වෙන්නද? නුඹලා 7 දෙනා පැවිදි වෙන්න ගියොත් එහෙම මගේ ජීවිතයත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මාත් මියයි. ඒ නිසා මාව අත්හැරලා යන්න එපා කියලා කිකී රජතුමා අර දියණියන්ගෙන් ඉල්ලීමක් කරා. මහා රජෙක් නිසා එතුමාට කරන්න බැරි දෙයක් නැහැ නේ. රජෙක් වශයෙන් ඕන තරම් දේවල් කරන්න පුළුවන් නිසා ඊට පස්සේ දියණියට කිව්වා දියණිය හොඳයි. ඊට පස්සේ 7 දෙනාම කිව්වා අපිට විවාහ වෙන්න ඕනේ නැහැ. අපිට භ්‍රමචර්යය හැසිරෙන්න ඕන කියලා.
ඊට පස්සේ රජතුමා කිව්වා හොඳයි එහෙනම් විවාහ වෙන්න එපා බ්‍රහ්මචර්යාව හැසිරෙන්න. හැබැයි පන්සලකට යන්න එපා. මම නුඹලා 7 දෙනාට බ්‍රහ්මචර්යාව හැසිරෙන්න මේ රාජමාලිගය තුලම අවශ්‍ය ඒ පහසුකම් සලසලා දෙන්නම් කියලා ඒ දුවලා 7 දෙනාටම රාජකීය මන්දිරයේම බ්‍රහ්මචර්යාව හැසිරෙන්න පුළුවන් ආකාරයට සියල්ල සකස් කරලා දුන්නා. ඊට පස්සේ කොහොම හරි ඒ විදිහට ඒ 7 දෙනා එදා ඉපදිලා ඊට පස්සේ කර්මානුරූපව මිය පරලෝක ගිහිල්ලා දිව්‍ය තල්වල එහෙම ඉපදුනා. එහෙම ඉපදිලා කතාව එතනින් අවසන් වෙනවා එතනින්. ඊට පස්සේ කතාව නැවත ආයි මතුවෙනවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී. ඒ 7 දෙනා නැවත උපදිනවා මේ ශාසනය. එදා ඒ හිටපු අක්කල නංගිලා 7 දෙනා නැවත උපදිනවා මේ ශාසනයේ. එදා එකම රජ කෙනෙක්ගේ දුවල වශයෙන් හිටියේ. එකම රජ කෙනෙක්ගේ දුවල වශයෙන් හිටියට මෙදා මේ සම්බුද්ධ ශාසනයේ උපදින්නේ 7 තැනක. මේ 7 දෙනා උපදිනවා 7 පොලක. ඒ 7 දෙනා තමයි සමනී කියලා කියන්නේ. ඒ කියන්නේ ලොකුම අක්කා. ඒ තමයි කේමා බිසෝන් වහන්සේ. ඊළඟට සමන ගුත්තා කියලා කිව්වේ උප්පලවන්නා මහරහත් තෙරණිය පසු කාලේ උප්පලවන්නා තරුණිය. පස්සේ රහත් තෙරණිය. එතකොට අන්න සමනී කිව්වේ කේමා බිසෝන් වහන්සේ, කේමා මහරහත් තෙරණින් වහන්සේ පස්සේ කාලේ. ඊළඟට සමන ගුත්තා කිව්වේ උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ. ඊළඟට බික්කුණී කියලා කිව්වේ පටාචාරා රහත් තෙරණින් වහන්සේ. ඊළඟට බික්කුණී දායකා කියලා කිව්වේ කුණ්ඩලකේසී රහත් තෙරණින් වහන්සේ. ඊළඟට ධම්මා කියලා කිව්වේ කිසා ගෞතමී රහත් තෙරණින් වහන්සේ. සුදම්මා කියලා කිව්වේ ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ. සංඝදාසී කියලා කිව්වේ විශාකා මහෝපාසිකාව. අන 7 පොලක ඉපදුනා. කලින් එකම පවුලේ අක්කල නංගිලා වශයෙන් හිටියේ. නමුත් පස්සේ කාලේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ 7 තැනක ඉපදිලා 7 දෙනාම නිවන් දැක්කා. 6 දෙනෙක් මහරහත් තෙරණින් වහන්සේලා බවට පත් වුණා. සංඝදාසී නමින් හිටපු බාලම නැගණිය විශාකා මහා උපාසිකාව වෙලා ඉපදුනා. එතකොට ඇයත් සෝවාන් ඵලයටපත් වුණා. සියලුම දෙනා නිර්වාණය අවබෝධ කළා. 6 දෙනෙක් රහත් පදවියටපත් වුණා. මහා විශාකා උපාසිකාව විතරක් සෝවාන් ඵලෙ ඉඳගෙන තවදුරටත් සංසාරේ යන්න අවශ්‍ය කටයුතු දැස්ති කරගත්තා. මොකද ඒකට හේතුව ඇය ප්‍රාර්ථනා කළේ, එතුමිය ප්‍රාර්ථනා කළේ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍රදායකා කියන තනතුර. නිසා ඒ තනතුර ලබන්න නම් ගිහි භාවයේ ඉන්න ඕනේ. පැවිදි වෙලා බෑ. ගිහි භාවයේ හිටියේ ඒකයි කර්මානුරූපව කර්මාවරණයක් ඉදලා තිබුණා. විශාකා සිටු දේවියට සෝවාන් ඵලෙන් එහාට යන්න බැරි වෙන්නේ මේ අත්භවයේ. ඒක කර්මාවරණයක්. ඒක ඇවිල්ලා සාංශාර ප්‍රාර්ථනා, සාංශාරික ප්‍රාර්ථනා, පාරමිතාව නිසා ඒක සිද්ධ වුණේ. එහෙනම් පාරමිතා කියලා කියන්නේ මොකද්ද? පුහුණු වෙනවා කියන එක. පුහුණු වෙනවා. පුහුණු වෙන දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි ඔය තියෙනවා ක්‍රීඩා තරඟ. අපි උදාහරණයක් ඔලිම්පික් තරඟය කියලා. දැන් ඔලිම්පික් තරඟේ මීටර් 100 තරඟය තියෙනවා. මීටර් 100 කියන තරඟේ දුවන්නේ යම්කිසි ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඉදිරිපත් වෙනවා නම් ඒ තරඟයට ඉදිරිපත් වෙනවා නම් දැන් හෙට නම් තියෙන ඔලිම්පික් තරඟේ අද රාත්‍රියේදී නම් කරලා ක්‍රීඩකයා හෙට යවන සිරිතන්නේ ඊට වසර ගානකට ඉස්සෙල්ලා ක්‍රීඩකයව නම් කරා. දැන් අවුරුදු 10කට විතර ඉස්සරහින් නම් තව ඔලිම්පික් තියෙන්නේ. දැන් ඉඳලා සූදානම් වෙනවා ඒකට. සෑහෙන කාලෙක ඉඳලා සුදුසු ක්‍රීඩකයෙක් හොයලා ක්‍රීඩිකාවක් හොයලා එයාගේ දක්ෂතාව වර්ධනය කරන්න සෑහෙන පුහුණුවක් දෙනවා. සෑහෙන පුහුණුවක් දෙනවා. දිවාරය නැතුව පුහුණු වෙනවා. සෑහෙන කාලයක්, ධනයක්, ශ්‍රමයක් වැය කරනවා ඒ උදෙසා. එහෙම සෑහෙන කාලයක් තිස්සේ දුක් විඳලා, මහන්සි වෙලා, වෙහෙසිලා තමයි පුහුණුව ලැබලා අවසානයේ අර ක්‍රීඩා තරඟයට ගිහිල්ලා තප්පර 10ක් ඇතුළත නැත්නම් ඊට අඩු කාලයකදී තරඟය අවසන් කරන්නේ. නමුත් අවසාන මොහොතේදී තප්පර 10කින් ඒ වැඩේ කරන්න පුළුවන් වුණාට ඒ தත්වෙට ඉන්න සෑහෙන කාලයක් තිස්සේ පුරුදු වුණා, පුහුණු වුණා. අර බුදුරජාණන් වහන්සේ මට තව අමතර කතාවක් මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක අචරවතී ගංගාව අසලින් වඩිනකොට ආනන්ද හාමුදුරුවොත් එක්ක ඒ ඒ අචරවතී ගංගාවේ මිනිස්සු ඔරු පහරු හදනවා, පාරු හදනවා, ලහි ගඟෙන් එතරට යන්නේ. ඔරු හදනවා, පහරු හදනවා, පාරු හදනවා, බොහොම උනන්දුවෙන් ඒ වැඩේ කරනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දැනුම් දෙනවා, පවසනවා
ආනන්ද මේ පුරුෂයෝ මේ අචිරවතී කියන මේ කුඩා ගංගාවෙන් මේ කුඩා දියදහරින් එතරට යන්න මේ උරු පහුරු පාරු හදන්න ගත කරන මේ කාලීය ශ්‍රමය මේ ඕමනාව ඔවුන්ට මේ සංසාරය කියන මේෝගෙන් තරණය කරන්න ඇති වෙන්නේ නැහැ. මේ පුංචි දියදහරකින් එහා පැත්තට යන්න මේ තියෙන වීරියෙන් කලාවෙන් කලාවක්වත් මේ සංසාරය කියන ඕගේ තරණය කරන්න සංසාර ඕගෙන් එතරට යන්න ඇති වෙන්නේ නැහැ. ඒකයි ආනන්ද මොන් මේ දුක් විඳින සංසාරය. ඒ කියන්නේ අනවශ්‍ය දෙයකට නම් අප්‍රමාණ කාලයක් වැය කරනවා. බලන්න ඔරු පහවුරු හදන්න සෑහෙන කාලයක් වැය කරනවා. ඒකෙන් කරන්න පුළුවන් මේ පුංචි දියදහරකින් එහා පැත්තට යන එක විතරයි. නමුත් සංසාරයේ කියන මේ භයානක ඕගය තරණය කරන්න එහෙම කාලය වැය කරන්නේ. ඒ නිසා තමයි දුක් විඳින්නේ. ඉතින් බලන්න අර රම්පදක්කමක් ගන්න කියලා සෑහෙන කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙන්න පුළුවන්. හැබැයි නිවනට හොම් පුරුදු පුහුණු වෙන්න කිව්වොත් පුරුදු වෙයිද? පැය දෙකක් තුනක් එක දිගට බණ අහගෙනවත් ඉන්න බෑ එක විදිහකට. වෙන පුහුණුවක් කොහේ ලබන්නද? එහෙනම් අන්න බලන්න අනවශ්‍ය දේවල් අපිට පුහුණු වෙන්න පුළුවන්. අවශ්‍ය දේ පුහුණු වෙන්න බැරි. කොහොම හරි මේ ඔලිම්පික් ගිහලා රම්පදක්කම ගන්න බලාපොරොත්තු වෙන මිනිසයාත් සංසාරේ වසර කෝටි ගණන් තිස්සේ ප්‍රාර්ථනා කළේ රම්පදක්කම නෙවෙයි නිවන. නමුත් ඔහු ඉපදුනාට පස්සේ අසත්පුරුෂය ඔහුට කිව්වා, ඔහුට හෝ ඇයට කිව්වා, ඔබ ඉපදුනේ දුවන්නයි. ඔබ තමයි කළු වෙළඹ. එහෙමත් කිව්වා මුලාවටපත් කළ අසරණ මිනිසයන් කළු වෙළඹ. නැත්තම් කළු ආස්සේ මොකක් හරි අර තිරිසනෙක්ගේ නමකුත් කිව්වා මනුස්ස ජීවිතේට. ඒ මනුස්සයා තිරිසනෙට සමාන කළා. එතකොටවත් මොලේ පෑදෙන්න එපා. මට තිරිසනෙක් කියලා නෙමෙයි කිව්වේ කියලා. කළු එළඹකට කරන්න පුළුවන් දුවන එක විතරයි. මනුස්සයටත් කරන්න පුළුවන් දුවන එක විතරක් නා. මොකටද මනුස්ස ජීවිතයක් ලැබුණේ? සතෙක් වුණා නම් ඉවරයි. මනුස්ස ජීවිතයක් ලැබුණෙත් ඒ මොඩ වැඩිම කරන්නද? එහෙනම් මනුස්සයෙක් කියලා ඉපදුනේ ඔය හිස් වැඩ කරන්න නෙවෙයි. ඉතින් එහෙනම් පුහුණු වෙන්න ඕන, වඩන්න ඕන අවශ්‍ය කුසලයේ විතරයි. අනවශ්‍ය කුසලයන් නෙවෙයි. එහෙනම් පාරමිතාව කියන්නේ පුහුණු වෙනවා. මොකද පුහුණු වෙන්නේ? දැන් මං කිව්වේ අර ක්‍රීඩා තරඟයේ අවසාන ගිහලා තප්පර 10කදී තරඟ ඉවර කරන්න නම් වසර ගාණක් තිස්සේ පුහුණුව ලබන්න ඕන. එතකොට තමයි අවසාන මොහොත තප්පර ගාණකදී ඒ කාර්යය සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ යම්කිසි පස්චිම භවයක් උදා වෙනවා සංසාරේ. උතුම් වූ නිවන් අවබෝධය ලබන. ඒ නිවන් අවබෝධය පූර්ණ කරගන්නත් සමහර විට ඒ භවෙම අවස්ථාව ලැබෙනවා එන්න පුළුවන්. නියත සහ අනියත කියන කාණ්ඩ දෙකටම එහෙම දෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ අත්භවයේදී ඒ කියන්නේ යම් කිසි දවසක දුර්ලභංච මනුසත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්ම පරම දුර්ලභෝ කියව මෙන්න මේ කාරණා හතර ගැළපීලා ආපු දවසට ඒ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන අන්නේ සංසාර දුකෙන් නිදහස් වෙන්න නම් එයා තුල තියෙන ඕන මහා පුහුණුවක් දානීය සම්බන්ධයෙන් ඊළඟට සීලයේ සම්බන්ධයෙන් ඊළඟට නෙක්ඛම්මයේ සම්බන්ධයෙන් ඊළඟට වීරිය සම්බන්ධයෙන් ඊළඟට ප්‍රඥාව සම්බන්ධයෙන් ඉවසීම සම්බන්ධයෙන් සත්‍යවාදී වචනය සත්‍යවාදී බව සම්බන්ධයෙන් ඊළඟට මෛත්‍රිය සම්බන්ධයෙන් ඊළඟට අදිෂ්ඨානීය සම්බන්ධයෙන් ඊළඟට උපේක්ෂාව සම්බන්ධයෙන් මෙන්න මේ කිව්ව ගුණාංග 10 ගැන මහා පුහුණුවක් තියෙන්න ඕන. දානංච සීලංච නෙක්ඛම්මං පඤ්ඤා වීරියන පංචමං කාන්ති සත්‍ය මදිඨාන මෙත්තුපෙක්කයි මේ දස මේ කිව්ව දසපාරමිතා කියලා කිව්වේ 10 ආකාරයකට නිවන පිණිස පුහුණු වෙනවා. ඒ කියන්නේ එක්වරම එකයි මම කිව්වේ මේ අවස්ථාව අහම්බයක් නොවේ. මේ අවස්ථාව සුළු කොට තකනවා නම් යමෙක් අඥාන කම නිසාමයි එහෙම කරන්නේ. යමෙක් මේ Tamanට ලැබිච්ච මේ මහාර්ග අවස්ථාව සුළු කොට තකනවා නම් ඒ පෙන්වන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒ මිනිහාගේ තියෙන අඥානකම. මේ අවස්ථාව තරම් මහාර්ග අවස්ථාවක් සසරේ කවදාවත් මුණ ගැහිලා නෑ අපට. එහෙම මුණ ගැහුණා නම් මේ ඉතිස්සෙල්ලා අද මෙතන මේ බණ කියන්නේ මේ මෙතන භික්ෂුවකුත් නෑ, බණ අහන්න ඔබත් නෑ උතන. ශ්‍රාවකයෝ වශයෙන්. එහෙනම් අද අප දෙගොල්ලොම මේ මුණ ගැහිලා තියෙන්නේ පෙර ජීවිතයක පෙර සංසාරේ කවදාවත් අපට මේ අසාර භවික සසර ගමනේ කිසිම දවසක මේ මහාර්ග අවස්ථාවට උදා වුණේ නැහැ. මොනවා හරි හේතුවකින් මග හැරලා ගියා. එහෙනම් ඒ අවස්ථාව ලැබුණාට පස්සේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඉන්නේ අර පුහුණුව තියෙන කෙනාට විතරයි. ඒ පුහුණුව තමයි දානේ පුහුණු කරලා තියෙන්න ඕන, ප්‍රගුණ කරලා තියෙන්න ඕන. දානීය ඇතුළුවේ ගුණාංග ආකාර 3කට ප්‍රගුණ කරන්න පුළුවන්. පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා කිය.
පාරමිතා කියලා කියන්නේ ඔන්න ඔය ගුණාංග 10 උදෙසා තමන් සතු උපභෝග පරිභෝග වස්තු සියල්ල කැප කරනවා දන් දෙන්න. දානීය, සීලය, නෙක්ඛම්මය, ප්‍රඥා, වීරිය, සත්‍යවාදී බව, ඉවසීම, මෛත්‍රී, අදිෂ්ඨාන, උපේක්ෂා කියන මේ දස පාරමිතා උදෙසා මෙන්න මේ ගුණ ලක්ෂණ 10, මේ ගති ගුණ ලක්ෂණ 10, මෙන්න මේ ගුණ ලක්ෂණ 10 වර්ධනය කර ගැනීම උදෙසා ඒ ගුණාංග තමන් තුළ රෝපණය කර ගැනීම උදෙසා ඒ ගුණාංග වර්ධනය කර ගැනීම උදෙසා ප්‍රවර්ධනය කර ගැනීම උදෙසා නිරන්තරයෙන්ම තමන් සතු උපභෝග පරිභෝග වස්තුන් දන් දෙමින් කටයුතු කරනවා නම් අන්න ඒක තමයි පාරමිතා කියලා කියන්නේ. ඒ කියන්නේ නිවන අරමුණු කරගෙන කවදා හෝ දවසක නිවනටපත් වෙන්න නම් ආකාර තුනකට නිවනටපත් වෙනවා. පළමු ආකාරය තමයි සම්මා සම්බුද්ධත්ව, සම්මා සම්බුද්ධ බෝධිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා නිවනටපත් වෙන උත්තමයෙක් ඉන්නවා. ඒ තමයි අග්‍ර උත්තමයන්න් වහන්සේ. අග්‍ර උතුමන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ තන නිවනටපත් වෙනවා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි දෙවන මහෝත්තමයන්න් වහන්සේ. උන්වහන්සේ පසේ බුදු කියන්නේ පච්චේක බුද්ධ බුදුරජාණන් වහන්සේට පසුව ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් පසුව ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි දෙවැනියට නිවනටපත් වන මහෝත්තමයන් වහන්සේ. තුන්වෙනියට ඉන්නවා අරිහන්ත බුද්ධ නොහොත් අරියතුන් වහන්සේ. උන්වහන්සේ තමයි නිවනටපත් වෙන තුන්වෙනි මහෝත්තමයන් වහන්සේ. එහෙනම් මෙන්න මේ උතුමන් වහන්සේලා තුන් දෙනා තුන් ආකාරයකින් නිවනටපත් වෙන්නේ කුමක් නිසාද කියලා බැලුවොත් මේ උතුමන් වහන්සේලා තුන් දෙනා ඒ නිවන උදෙසා කරපු කැපකිරීමේ තියෙන ආකාරය වෙනස. මේ උතුමන් වහන්සේලා තුන් දෙනා නිවන උදෙසා සිද්ධ කරන කැපකිරීම පරිත්‍යාගය ඒ දරන වීරිය උත්සාහය තුන් ආකාරයි. මේ තුන් ආකාරය තමයි පාරමිතා, උපපාරමිතා, පරබත්ත පාරමිතා කියලා කියන්නේ. එහෙනම් පාරමිතා කියන්නේ මොකක්ද? පාරමිතා කියලා කියන්නේ නිවන උදෙසා නිවන අරමුණු කරගෙන අනේ කවදා හෝ දවසක සංසාරේ නිවන අවබෝධ වේවා. දැන් ඔය අදටත් මිනිස්සු දැන් පින්කම් කරනවා. පින් කරාම භික්ෂුන් වහන්සේලා පින් අනුමෝදන් කරමින් කියනවා පින්වතුනි එහෙනම් මේ අප්‍රමාණ පින නිවන පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඒතකොට මිනිස්සු සාදුකාර දෙනවා. මෙන්න මේ විදිහට මේ නිවන අරමුණු කරගෙන පින් කළා දිනන සංසාරේ. එතකොට නිවන අරමුණු කරගෙන පින් කරපු ආකාර 10 තමයි දසපාරමිතා කියන්නේ. සාමාන්‍ය පුණ්‍ය මහිමයකට බෑ නිවන අවබෝධ කරලා දෙන්න. සාමාන්‍ය පුණ්‍ය මහිමයකට පුළුවන් අත්භවයක් නිර්මාණය කළ දෙන මනුස්ස අත්භවයක්. හැබැයි මනුස්ස අත්භවය නිර්මාණය කළාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිතව උත්කෘෂ්ඨ භවාංග චිත්තයක් සහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ආකාරයේ මහා ප්‍රඥාවක් සහිතව ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මධ්‍ය දේශයක ඒ කාලය, දේශය, දීපය, කුලය, මව් කියන කාරණා පහ ගලපලා දෙන්න බෑ සාමාන්‍ය පුණ්‍ය ශක්තියකට. සාමාන්‍ය පුණ්‍ය ශක්තියකට පුළුවන් කිසිම තේරුමක් නැතුව කොහේ හරි මිනිසෙක් බවට පත් කරන්න. එච්චරයි. කොයි ලෝකෙද, කොයි දේශෙද, කොයි විදිහේ මිනිසෙක්ද කියන එක අදාළ නැහැ. ඒ සාමාන්‍ය මිනිසෙක් වශයෙන් උපදින්නේ දාන, සීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුනෙන්. දාන, ශීල, භාවනා කියන තුනෙන් තමයි සාමාන්‍ය මිනිසෙක් විතරක් නෙවෙයි මිනිසෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් කියන ආකාර තුනටම පත් වෙන්නේ. සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය දෙවියෝ, සාමාන්‍ය බ්‍රහ්මයෝ. ඔතනින් දාන, ශීල කියන දෙකෙන් තමයි සාමාන්‍ය මිනිස්සු සහ දෙවියෝ උපදින්නේ. ඔතනින් භාවනා කියන ක්‍රමෙන් අර රූපාවචර හෝ අරූපාවචර කුසල චිත්තේ වඩනොත් තමයි බ්‍රහ්මයෙක් උපදින්නේ. එහෙනම් මේ දාන, සීල, භාවනා කියන තුනෙන් තමයි සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය දෙවියෝ, සාමාන්‍ය බ්‍රහ්මයෝ උපදින්නේ. එහෙනම් සාමාන්‍ය උපතකට අසාමාන්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ. සාමාන්‍ය උපතක් ලැබිච්ච සාමාන්‍ය දෙවියෙක්, සාමාන්‍ය මිනිසෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්. එහෙනම් ඒ අයට මේ ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඒ අයගේ පුණ්‍ය ශක්තිය මදි. හැබැයි සම්මුතිය ගත්තාම සැප සම්පත් ඇති මිනිස්සෙක්, ලොකු ධනවතෙක් මිනිස්සෙක්. ලොකු ධනවතෙක් කියලා ඉපදුනා. රූප සම්පත්තියෙන්, රූප ස්වභාවයෙන් ඉහළ කෙනෙක් මිනිසෙක් වශයෙන් ඉපදුනා. එතකොට කාම සම්පත්තියෙන් ඉන්න සුදුසු පරිසරයක ඉපදුනා. ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න පුළුවන් අවකාශයක් සහිත මිනිසෙක් කියලා දෙවියෙක් කියලා ඉපදුනා. ඒ වගේම අර අරූපාවචර ශාන්ත සෝය විඳින්න රූපාවචර ශාන්ත සෝය සහ අරූපාවචර ශාන්ත සෝය විඳින්න සුදුසු බ්‍රහ්මයෙක් කියලා බ්‍රහ්ම ලෝකවල ඉපදුනා. එච්චරයි යාලට උරුම. මොකද්ද? කාම ලෝකේ සාමාන්‍ය පින කියන්නේ දාන, සීල, භාවනා කියන මේ පුණ්‍ය ක්‍රියා තුනෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියන්නේ මේ පුණ්‍ය ක්‍රියා තුනෙන් දාන සහ සීල කියන
පුණ්‍ය ක්‍රියා දෙකෙන් උපදිනවා මිනිසෙක් සහ දෙවියෙක්. එතකොට සාමාන්‍ය පින්කම් දෙකක්. හොඳට බැලුවාම පේනවනේ ඔබට. එතන තියෙන්නේ පුණ්‍ය ධාරා දෙකයි. ඒ පුණ්‍ය ධාරා දෙකෙන් උපදවනවා මිනිසෙක් දෙවියෙක් වශයෙන්. ඉතින් එතකොට මිනිසෙක් වශයෙන් සහ දෙවියෙක් වශයෙන් ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවමින් ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන මේ පුණ්‍ය ශක්තියෙන්. එච්චරයි කරන්නේ. ඊටල දෙයක් කරන්නේ. මොකද එයා බලාපොරොත්තු උනේ නිවන නෙමෙයි. එයා බලාපොරොත්තු උනේ සංසාර සැපේ. ඒ නිසා ඒ සංසාර සැපේ ලැබෙනවා ඒ පුණ්‍ය ක්‍රියා දෙකෙන්. දාන සහ සීල. එතකොට අන්න මිනිසෙක් වශයෙන් උපදිනවා ධනවතෙක් වෙන්න පුළුවන්, බලවතෙක් වෙන්න පුළුවන් ලෝක සම්මතිය. දානවතෙක්, බලවතෙක්, නීලවතෙක්, කුලවතෙක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට දෙවියෙක් අතර උනත් මහේශාක්‍ය දෙවියෙක් වෙන්නත් පුළුවන් දන් දීලා තියෙන ආකාරය අනුව. ඉතින් එතකොට මිනිසෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි කාම සම්පත්තිය භුක්ති විඳිනවා. එතනින් එහා පැත්තට සිහි බුද්ධිය කියන කංශු මාත්‍රයක් වැඩෙන්නේ. එතනින් එහා පැත්තට මෙබඳු ජීවිතයක්ද මේ ගත කරන්නේ? මේ මොහොතින් මොහොත ජරාවටපත් වෙමින් මරණය කරා යන ජීවිතයක් නේද ගත කරන්නේ? ඕනෑම මොහොතක මේ මරණය උදා වෙන්න පුළුවන් නේද? අනන්ත සංසාරයක ඉඳලා මේ විදිහට දුක් විඳින්න ඇති නේද? අනන්ත සංසාරයක ඉඳලා මේ විදිහට ආස්වාදයේ පස්සේ ඇවිල්ලා විනාශ වුණා නේද? මෙලොවත් අප්‍රමාණ දුකක් නේද මේ උරුම වෙලා තියෙන්නේ? යනාදි වශයෙන් හිතන්න සිහි බුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයා ප්‍රාර්ථනා කරලා නැහැ නිවන. ඉතින් එයාට ඒ දේවල් සිහි වෙන්නේවත් නැහැ. එහෙම ප්‍රඥාව සහජ ප්‍රඥාවක් හටගන්නෙම නැහැ. එහෙනම් එයා උපදින්නෙම අnder කාම සම්පatti විඳින්න පුළුවන් සත්‍යයක් වෙලා විතරයි. එහෙනම් ලෝකේ අති බහුතරයක් ඉන්නේ ඔන්නෝමයි. මනුස්ස ලෝකේ ගත්තත් දිව්‍ය ලෝකවල ගත්තත් අති බහුතරයක් ඉන්නේ ඔය දාන සීල කියන පින්කම් දෙකෙන් දෙවිවරු බවට මනුස්සය බවට පත් වෙච්ච පිරිස්. ඉතින් ඒ අයට දිව්‍ය සුඛ මනුස්ස සුඛතිය ඉපදුනා නම් මනුස්ස කාමයේ අත්විඳින්න හේතු සම්පත් සැලසෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් දිව්‍ය කාමයේ විඳින්න හේතු සම්පත් සැලසෙනවා. ඔතනින් භාවනාව කියන එක ප්‍රගුණ කළා නම් අනාර්ය භාවනාව නමුත් ප්‍රගුණ කළා නම් එයයි රූපාවචර සහ අරූපාවචර කියන දෙහන් සමාපත්තිය අනුව වැඩුණේ දෙහනක් නම් රූපාවචර බ්‍රහ්මයක් වෙනවා. වැඩුණේ සමාපත්තියක් නම් අරූපාවචර බ්‍රහ්මයක් වෙනවා. ওই විදිහට ලෝකෙ උපදිනවා. එතකොට එහෙනම් සාමාන්‍ය පින් කරපු මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ නිවන් දකින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒ අයට නිවන මුණ ගැහෙන්නේ නැහැ. ඒ අය කවදා හෝ දවසක තව වසර කෝටි ප්‍රකෝටි ගණන් සංසාරේ යන්න ඕන. කවද වෙනකන්ද? දස ආකාරයකට පුණ්‍ය ධාරාව වර්ධනය වෙනකන්. ඒ දස ආකාරය තමයි දානීය, සීලය, නෙක්ඛම්මය, ප්‍රඥාව, වීරිය, සත්‍යවාදී බව, ඉවසීම, අදිෂ්ඨානීය, මෛත්‍රී, උපේක්ෂාව කියන මෙන්න මේ දස පාරමිතා. නැත්නම් මේ දස පුණ්‍යක් මේ දස ආකාරයක පුණ්‍ය ධාරා. මේ දස ආකාරයක පුණ්‍ය ධාරා වර්ධනය වෙච්ච කෙනෙක්ට තමයි අන්න දුර්ලභංච මනුසත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන අවස්ථා හතරම උදා වෙයි. ඒ අවස්ථා හතරම උදා වෙන්නේ දස ආකාරයකින් පුණ්‍ය ධාරා මතු කරගත්ත කෙනෙක්ට විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ අත්භවයේදී අද අපි මේ අමා ධර්මය අහලා මේ ආකාරයෙන් සැනසීමටපත් වෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට මේ ධර්මය අහන්න පැයයි දෙකයි සමහරවිට ගත කරේ. එහෙම නැත්නම් දවසයි දෙකයි 3යි 4යි වෙන්න පුළුවන්. මේ ධර්මය අවබෝධ කරගන්න සමහරවිට බොහොම සුළු කාලයක් ගත උනේ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය ධර්මය අවබෝධ කරගන්න මේ සුළු කාලේ උදා කරගන්න වසර කෝටි ප්‍රකෝටි සත සහස්‍ර ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා. අවම වශයෙන් ධර්මයේ දක්වන ආකාරයට සාමාන්‍ය මිනිසෙක් වෙලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෝවාන් පුද්ගලෙක් වෙන්න, රහත් වෙන්න නෙවෙයි. සෝවාන් ඵලයටපත් වෙලා ඒ ජීවිතය අවසන් වෙනවා. ඒ කියන්නේ රහත් ඵලයටම යන්න බෑ ඒ ජීවිතේ. ඒ කට්ටියට කියන පස්චිම භාවික සෝවාන්. සෝවාන් පුද්ගලෙක් වෙන්න ඒ කියන්නේ ඒ අත්භවෙදි සෝවාන් වෙන්න පුළුවන්. ඉච්චරයි වෙන්න පුළුවන්. සත්තක්කත්තු පරම කියන සෝවාන් පුද්ගලයා බවට පත් වෙනවා. ඊළඟ කෝලංකෝල සෝවාන් පුද්ගලයා බවට පත් වෙනවා. ඔන්නෝම ඒ දෙන්න. ඒ අත්භවෙදි සෝවාන් වෙන්න විතරයි පුළුවන්. ඒක බීජී කෙනා, ඒක බීජී සෝවාන් පුද්ගලයා දිගටම ඉතුරු ඵලයන් ඉතුරු ඵලයන් ළඟා කරගෙන ඉස්සරහටම යනවා. එතකොට එහෙනම් අන්න අර සෝවාන් පුද්ගලයෙක් වශයෙන් ඉපදිලා මේ සෝවාන් පුද්ගලයෙක් වශයෙන් ඵලය ලැබලා මැරිලා යන්න විතරක් යම් මිනිසෙක්. ඒ කියන්නේ මේ ආත්භවයේදී සුද්ධ සිංහලෙන් කියව මේ ආත්භවයේදී පුළුවන් සෝවාන් ඵලය ළඟා කරගන්න විතරයි. ඒ මට්ටමේ එයා තමයි පහළම ඉන්න ශ්‍රාවකයා මේ සම්බුද්ධ ශාසනය. පල්ලෙහාම ශ්‍රාවකයා. පඨම ශ්‍රාවකයා. මෙන්න මේ පඨම ශ්‍රාවකයා වෙන්න. පහළින් ඉන්න බුද්ධ ශ්‍රාවකයා වෙන්න.
ඒ අත්භවයේ දෙතින් එහාට යන්න බෑ යාට. ඒ මට්ටමින් ඇවතිලා ඊට පස්සේ මරණයෙන් පස්සේ ඉතුරු මාර්ගය පූර්ණ වෙන්නේ. මේ අත්භවයේදී සෝවාන් ඵලයේ විතරක් ලබලා මේ ජීවිතෙන් ඒ ඵල ප්‍රයෝජන නෙලා ගන්නත් අවම වශයෙන් සංසාරේ පෙරම් පුරලා තියෙන මහා කල්ප 3000කට වැඩි කාලයක්. මහා කල්ප 3000කට වැඩි කාලයක්. මහා කල්පයක් කියලා කියන්නේ අසංඛ්‍ය කල්ප 4ක්. අසංකල්පයක් කියලා කියන්නේ දැන් දන්නව කවුරුත් ගන්න සංඛ්‍යාව 1.141 සංඛ්‍යාවක්. 1.141 සංඛ්‍යාවක් තමයි අසංඛ්‍ය කල්ප එකක් කියන්නේ. ඒ වගේ හතරක් තමයි මහා කල්ප එකක් කියන්නේ. එහෙනම් මහා කල්පයක තියෙන වර්ෂ ප්‍රමාණය බලන්න 1.140 වැඩි කරන්න ඕන 4ෙන්. ඊට පස්සේ එනවා මහා කල්ප එකක ආයුෂ ප්‍රමාණය. ඒක වැඩි කරන්න දැන් 3000කින්. දල වශයෙන් මේ කරණයක් කියන්නේ. දල වශයෙන් සෝවාන් ඵලලාභියෙක් බවට පත් වෙලා විතරක් මේ ජීවිතෙන් ඒ ඵල ප්‍රයෝජන ඉල්ලා ගන්න. රහත් වෙන්න බෑ, සෝවාන් වෙන්න විතරයි පුළුවන්. ඒ මට්ටමේ ශ්‍රාවකෙක් වෙන්නත් අවම වශයෙන් මේ සම්බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරගෙන මහා කල්ප 3000කට වැඩි කාලයක් පෙරම් පුරලා තියෙන්න ඕන. මහා කල්ප 3000කට වැඩි කාලයක් 1.140 වැඩි කිරීම 4 වැඩි කිරීම 3000 එන වර්ෂ ගාන ඔබට හිතා ගන්නවත් පුළුවන්ද බලන්න. එහෙනම් ඔන්න ඔය වර්ෂ ගාන බැලුවොත් හිතා ගන්න පුළුවන් මේ අවස්ථාව උදා කරගන්න සසරේ කොච්චර කාලයක් දුක් විඳලා තියෙනවද අසාර භාවික සත්‍යයක් වශයෙන් නිවන ප්‍රාර්ථනා කරගෙන. එහෙනම් දැන් අපි මේ ජීවිතේ අපි හිතමු අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා. අවුරුදු 120ක් ජීවත් වෙනවා. අපි මේ අවුරුදු 120 කුඩාම කාල පරාසයන්ට බෙදලා බලමු. අවුරුදු 120 තප්පර වලින් බැලුවොත් තප්පර ලක්ෂ ගාණක් එයි. අවුරුදු 120 තප්පර වලින් බෙදෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම තප්පර කීයක් තියෙනවද කියලා ඒ අවුරුදු 120 ඇතුළත ඒ තප්පර ගාන අපට සංඛ්‍යාත්මකව දකින්න පුළුවන්. සංඛ්‍යාත්මකව මෙන්න මෙච්චරයි කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. නමුත් බලන්න අර මහා කල්ප 3000ක් ඇතුලේ තියෙන වර්ෂ ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් ඔබට නොතේරුණාට මේ උතුම් වූ මනුෂ්‍ය ජීවිතේ එක තප්පරයක් හදාගන්න. එක තප්පරයක ආයු කාලය වර්ධනය කරගන්න. එක තප්පරයක ආයු කාලය උදා කරගන්න, නිර්මාණය කරගන්න වසර කෝටි ගණනක් ගත වෙලා තියෙනවා. එක තප්පරයක් උදෙසා. ඒ වගේ කාලයක් මේ ගෙවිලා යන්නේ. එක තප්පරයක් උදෙසා වසර කෝටි ගණනක් තිස්සර දසපාරමිතා පුරලා තියෙනවා. එක තප්පරයක් උදෙසා. එහෙම බැලුවාම මේ ජීවිතයේ මේ සුළු කාලයක් මේ කාලය මේ අවුරුදු නම් අපි 120ක් උපරිම මේ අවුරුදු 120 උදා කරගන්න වසර කෝටි ප්‍රකෝටි සත සහස්‍ර අනන්තයක් ගත කළා තියෙනවා සංසාරේ. එච්චර මහා කැපකිරීමක ප්‍රතිඵලයක් මේ ලැබිලා තියෙනවා. දැන් හිතන් ඉන්නේ නිකන් ගහෙන් වැටුණා වගේ කියලා නිකන්. නිකන් ආකාශයෙන් වැටුණා වගේ, අහසින් කඩන් වැටුණා වගේ කියලා නිකන් හිතන් ඉන්නේ. උඩින් පාත් වුණා කියලා හිතන් ඉන්නේ. එච්චර කාලයක් දුක් විඳලා එන ගමනක් මේ. එච්චර කාලයක් දුක් විඳලා උදා කරගත් අවස්ථාවක් මේ. එච්චර කාලයක් තිස්සේ නිකන් නෙවෙයි දානීය, සීලය, නෙක්ඛම්මය, ප්‍රඥා, වීරිය, සත්‍යවාදී බව, ඉවසීම, මෛත්‍රී, අධිෂ්ඨාන, උපේක්ෂා කියන මේ දසපාරමිතා එච්චර කාලයක් පුරලා තියෙනවා. ඒ කියන්නේ මේ 10 ආකාරයකට පින් පුණ්‍ය ශක්තිය වර්ධනය කරගෙන තියෙනවා මේ අවස්ථාව උදා කරගන්න. එහෙනම් ඒ මහා පුහුණු වීම ඇති කෙනාට විතරයි මේ අත්භවයේදී මේ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අන්න බලන්න එහෙනම් පාරමිතාව කියන්නේ මේ පුහුණුව. සංසාරේ ඉඳලා පුහුණු වෙමින් ආවා. පුහුණු වෙමින් ආවේ අවසාන මොහොතේ මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඇති චන්දරාගෙන් නිදහස් වෙන්න. එහෙනම් ලේසියෙන් බෑ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙන්න. ලේසියෙන් පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් දෙක වැඩි ඕනේ නැහැ. මේ නිහෙට බණ ටිකක් අස්සන්න කොච්චර අමාරුද? ධර්මයට කන් දෙන්නේ නැති මිනිසෙට ධර්මයට කන් දෙන්නේ නැති අවදානින් කන් දෙන්නේ නැති මිනිසෙට අනේ මේ බණ ටික අහන්න කියලා කොච්චරවත් වර්ධිනව ඇති ඔබ. කොච්චරවත් ඉල්ලා හිටිනව ඇති. ඒත් හරි බණ අහන්නම් කියලා ඒ ධර්මයට කන් නොදී කොච්චර දෙනා මග හරිනව ඇද්ද? එහෙනම් බණ පදයක් අස්සවන එක එච්චර අමාරු නා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් කරන්න පුළුවන්. එහෙනම් අන්න කල්පනා කරලා බලන්න. එහෙනම් අන්නේ ඒ හැකියාව තමයි මේ වර්ධනය කරගත්තේ මේ පාරමිතාව වශයෙන් පුහුණුව. ඒ ප්‍රාගුණ්‍ය. පාරමිතාව කියන්නේ ප්‍රාගුණ්‍ය පුහුණු වීම. පුහුණු වීමෙන් ලැබෙන ඵලය. එතකොට එහෙනම් අන්න බලන්න
දස ආකාරයක පුණ්‍ය ශක්තිය වර්ධනය කරගනිමින් තමයි පුහුණු වුනේ. දස ආකාරයකට. දැන් එහෙනම් බලන්න ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් ඔබගේ ජීවිතයේ මේ ගති ලක්ෂණ 10 මේ ගුණ ලක්ෂණ 10 නැද්ද කියලා බලන්න. හොඳට බලන්න ඔබ තුල මේ 10ම තියෙන්න ඕන. එහෙනම් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක්. මේ 10 මොකද්ද? දානීය. දානීය කියන්නේ පළමුවෙනි ලක්ෂණය. දානීය කියන්නේ පළමුවෙනි ගුණාංගය. අපගේ මහබෝසතාණන් වහන්සේ පවා මුලින්ම පූර්ණේ කළේ දාන පාරමිතාව. අවසානයටත් පූර්ණේ කරන්නේ දාන පාරමිතාව. මොකද දානීය තමයි ප්‍රධානම ගුණාංගය නිවන් දකින්න කෙනෙක්ගේ. ඒ දානීය තුලින් තමයි රාගය, ලෝභය දුර වෙලා යන්නේ ලේසියෙන්ම. දානීය දෙන්න කාමාවචර හිත්, ලෝභ මූලික සිත් සියල්ල නිරුද්ධ වෙනවා. ඒවැය තියෙන ජවන ශක්තිය දුර්වල වෙනවා. ඒ නිසා දානීය දෙන කෙනා ඊටාම පහසුවෙන් නිවන් දකින්න. දානීය නොදෙන කෙනා ඉතින් ඒ ගැන කතා කරලා පළක් නැහැ. සමහරව ඉන්නවා කොච්චර බණ ඇහුවත් බණ අහනවා, බණ වර්ණනා කරනවා පුදුම සහගතයි. ඕන් කියන දේවල් අහන් හිටියා. හැබැයි දන්නන් දෙන්නේ නැහැ කවදාවත් මැරුවත්. දානි දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ බොරුකාරයන්ට මේ ධර්ම ඉස්සරහ ඇවිල්ලා බොරු පූජානම් කියලා රවට්ටන්න බෑ කවුරුවත්. මොකද යමෙක් ඇත්තටම අවබෝධය ලැබුණා නම් චර්යාත්මකව ඔහුගේ වෙනසක් අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ප්‍රධාන වශයෙන්ම යමෙක්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාම දකින්න ලැබෙන ප්‍රධානම චර්යාත්මක වෙනසක් තමයි දානි. ප්‍රධානම වෙනසක්. ඒ කියන්නේ ඒ වෙනකන් දන් නොදී හිටියතර අදින්න පුබ්බක සිටුවරයා වශයෙන් මතකනේ දන් නොදී හිටියා. නමුත් අදින්න පුබ්බක සිටුවරයා සෝවාන් වෙනවා. ඊට පස්සේ තමන්ගේ වස්තු ඔක්කොම බෙදලා දානවා. එතකන් අර තමන්ගේ දරුවටවත් දුන්නේ නැහැ බෙහෙතක් හේතක් ගන්නවත් මුදලක්. දරුවත් නිකුරුණිය මැල්ල ගියා බෙහෙත් හේත් කරන්න සල්ලි වැය වෙයි කියලා. නිකන් මැරෙන්න ඉඩ හැරියා. බෙහෙත් හේත් කරන්න සල්ලි ටික වැය වෙයි. ඊට පස්සේ මැරුණාට පස්සේ කෙට ඇවිල්ලා ධනිය දකී කියලා මැරෙනකන් ගේ ඉස්සරහා ගිහිල්ලා ස්තෝපයෙන් තියලා තිබුණා දරුවගේ මේ ඇඳ. නමුත් පස්සේ කාලේ සෝවාන් වෙලා ඒ ලෝභ සිත දුරු වෙලා නිවන් දැකලා බොහෝ දිනාට ඒ තමන්ගේ වස්තුව බෙදා හැරියා. අදින්න පුබ්බක සිටුවරයා දන් දුන්න අවසානයේ. අන්න බලන්න. ඉතින් එතෙන්ට එතුමා ආවේ සංසාරේ පින් කළ තිබිච්ච නිසා, දන් දීලා තිබිච්ච නිසා. නමුත් අවසානයේ පෙර සංසාරේ ලෝභ සිතින් දීපු දානික විපාකයක් වශයෙන් වස්තුව ලැබුණාට ඒක පරිභෝග කරගන්න බැරුව ගියා. ඒක තමයි එතන ඉදිලා තිබුණු කර්ම විපාකය. නමුත් කොහොම හරි අපගේ අසිරිමත් වූ මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව නිසා අදින්න පුබ්බක සිටුවරයා ඒ සංසාර දුකෙන් නිදහස් වුණා. එතකොට එහෙනම් අන්න ඒකයි ස්වභාවය. එහෙනම් අධික ලෝභ පුද්ගලයෙක් වුණත්, අධික මසුරෙක් වුණත් මේ ජීවිතේ පෙර දන් දීලා තියෙනවා. නමුත් අර කර්ම විපාකයක් ඉදිලා ලෝභ සිතින් දන් දීපු කර්ම විපාකයක් ඉදුණාම කෙනෙක් මසුරු සිතකින් වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට වස්තුව කොච්චර ලැබුණත් Taman ඒක භුක්ති විඳින්නෙත් නැහැ, අනුන්ට ඒක දෙන්නෙත් නැහැ කියන මට්ටමේ ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන්න පුළුවන්. නමුත් යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ වුණොත් මොකද වෙන්නේ? අන්න මුලින්ම එයා තුල දකින්න ලැබෙනවා මෙන්න මේ දුර්ගුණය දුර වෙලා යනවා. ඒ කියන්නේ මොකද? මේ ලෝභය දුර වෙනවා. ලෝභය දුර වෙනකොට අන්න දන් දෙන්න පටන් ගන්නවා. අන්න එතනින් බලා ගන්න පුළුවන් ධර්මය අවබෝධ වුණාද නැද්ද කියලා. ලේසියෙන් බලා ගන්න පුළුවන්. එතනින් බලා ගන්න පුළුවන් මොකද අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබුණා නම් අනිවාර්යෙන් දන් දෙන්න පටන් ගන්නවා. දැන් ඒක අහලා රංගපාන්න එපා කවුරුවත්. ඇත්තටම අවබෝධයෙන් යුක්තවයි ඒ දේ සිද්ධ වෙන්නේ. මොකද රාගය දුර වෙනකොට රාගය කියලා කියන්නේ ලෝභ සිත්. ලෝභ අලෝභ දෙකම චෛතසික දෙකම යෙදෙනවා. ඉතින් රාගය දුර වෙන්න ඒ කියන්නේ ලෝභය දුර වෙනවා. ලෝභය දුර වෙන්න අර මම මගේ කියලා තදින් අල්ලගන්න ස්වභාවය දුර වෙන නිසා දන් දෙන්න පුළුවන්කම දානෙට නැමුණු අතක් හිතක් බවට පරිවර්තන වෙනවා. දන් දෙන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. එහෙනම් යමෙක් තුළ ඒ දන් දීමේ හැකියාව වර්ධනය වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ධර්මය අවබෝධ වෙලා නැහැ. බොරුවට වචන ටිකක් කියන්න පුළුවන්. අනේ මට මෙහෙම බණ ඇහුවා. අනේ මෙහෙමයි හරි හොඳයි බණ. අපිට ගොඩාක් හරි වැටහීමක් වෙලා තියෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ හරිම හොඳයි බණ. අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ බණ අහනවා. අපිට හරි හොඳ දෙයක් ලැබිලා තියෙන්නේ. මොනවා කිව්වත් වැඩක් නැහැ. බොරු වචන ටිකක් විතරයි. අනුන් රවට්ටලා තේරුමක් නැහැ. තමන්මයි රැවටෙන්නේ. මොකද ලෝභ හිත දුරුුන්නේ නැත්නම් ඒකේ විපාකේ තමන්ටයි එන්නේ. ඉතින් ඒක නිසා වචන වලින් බොරුවට රඟපාන්න උත්සාහ ගත්තට වැඩක් නැහැ. එහෙමයි ඉන්නවා. වචනෙන් රඟපානවා. වචනෙන් කතා කරන්නේ හරියට වචනෙන් වෙස්සන්ත රජුරුවක්. හැබැයි කිසිම දෙයක් ශාසනික කටයුත්තක් උදෙසාවත් දන්නන් දෙන්නේ නැහැ. අද මේ ශාසනය පවතින්නේ දන් දීපු මහෝත්තම පරිත්‍යාගශීලී උතුම් බුද්ධ ශ්‍රාවක නිසා අද මේ ශාසනය පවතින්නේ. බලන්නකෝ ශුද්ධ අනුරාධපුරයට ඇවිල්ලා මේ උතුම් නගරය ඉදිකලේ කවුද කියලා. ඒ දානවන්ත මිනිස්සු නෙවෙයිද? නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද ඒකේ අනිත් පැත්ත.
අද දන් දෙන්නේ නැහැ. අද පුළුවන් නම් පන්සලේ තියෙන දේ ගෙදර අරන් යන්නයි බලන්නේ. ඒ මට්ටමට පිරිහිලා. ඉතින් ඒක නිසා චතුරාර්ය සත්‍ය යමෙක්ට අවබෝධ වුණොත් ඔන්න ඒ පුද්ගලයා තුළ දකින්න ලැබෙනවා දානය කියන ඒ උතුම් ගුණය. ඊළඟට ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙනවා. ඊළඟට සීලය. අන සංවර සීලය. එහෙනම් මෙච්චර කාලයක් අර වත සීලයක ඉඳගෙන හරි ඒ සීලය ප්‍රගුණ කරපු නිසා තමයි අද සංවර සීලය මනාකොට පිළිටන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එහෙනම් ඔන්න සීලය කියන ගුණයක් දකින්න ලැබෙනවා. දානය කියන ගුණයක් දකින්න ලැබෙනවා බුද්ධ ශ්‍රාවකයෝ තුළ. සීලය කියන ගුණයක් දකින්න ලැබෙනවා. ඊළඟට නෙක්ඛම්මි. නෙක්ඛම්මිකේ කාමෙන් වෙන්වීමේ හැකියාව. තමන් මේ ප්‍රිය කරන දෙයින් තමන්ට වෙන් වෙන්න පුළුවන්. ඒක ආශ්චර්යමත් ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවක මහාන මේ ලෝකේ ආශ්චර්ය ධර්මයක් विद्यමානයි. මොකද්ද? කාමයෙන්ම වර්ණනා කරන, කාමයෙන්ම ප්‍රාර්ථනා කරන, කාමයෙන්ම බැසගෙන ඉන්න, කාමයෙන්ම අග්‍ර කරගෙන ඉන්න ජනයාට භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කාමයේ ආධිනව ගැන ධර්මයේ දේශනා කරනකොට ඔවුන් මේ ධර්මයට කන් දෙනවා කියලා. ඒක ආශ්චර්යමත් ධර්මයක් කියලා. කාමයෙන් අග්‍ර කරගෙන කාමයෙන් පතාගෙන කාමයෙන් ගිලගෙන කාමයෙන් බැහැගෙන ඉන්න පුද්ගලයා පවා කාමයේ ආධිනව දේශනා කරද්දී ධර්මයට කන් දෙනවා. ඒක ආශ්චර්යමත් ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් අන්න නෙක්ඛම්මේ කිව්ව එහෙනම් ඒ කාමෙන් වෙන්වීමේ හැකියාවට. එහෙනම් කාමයේ දොස් දැකලා අන්න ප්‍රිය කරන රූපයන්ගෙන්, ශබ්දයන්ගෙන්, ගන්ධයන්ගෙන්, රසයන්ගෙන්, ස්පර්ශයන්ගෙන් අදහස් වලින් වෙන්වීමේ හැකියාව ඒ බුද්ධ ශ්‍රාවකයා තුළ පිහිටන අන්න නෙක්ඛම්ම ගුණය. ඊළඟට දානීය, සීලය, නෙක්ඛම්මය, ඊළඟට ප්‍රඥාව, වීරිය, ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ එහෙමනම් පිරිසිදු හිතමයි. ප්‍රඥාව කියන්නේ ධර්මය අධර්මයේ දැකීමේ හැකියාව. පාණාතිපාතා අධම්මෝ, පාණාතිපාතා වේරමණී ධම්මෝ. මෙන්න මෙහෙම ප්‍රාණඝාතය ධර්මයක්, ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක් කියලා දැකීමේ ඥාණයට කියනවා ප්‍රඥාව කියලා. ලෞකික ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ මෙන්න මේ කාමයේ දුක වශයෙන් දැකීමේ හැකියාව. කාමයේ දුක වශයෙන් දැකීමේ ඥාණය. අන්න ඒකට කියනවා ලෝකෝත්තර ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාවත් අන දකින්න ලැබෙනවා ලෞකික සහ ලෝකෝත්තර කියන ආකාර දෙකටම. දකින්න ලැබෙනවා ආර්ය ශ්‍රාවකයන් තුළ ප්‍රඥාව. එතකොට අන්න එහෙනම් දානීය, සීලය, නෙක්ඛම්මයේ ප්‍රඥාව කියන ලක්ෂණයක් දකින්න ලැබෙනවා. ඒ ගුණයක් දකින්න ලැබෙනවා. ඊළඟට වීරිය. උපන් අකුසල් දුරු කිරීමටත්, නූපන් අකුසල් නූපද වීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත්, නූපන් කුසල් ඉපදීමටත් වීරිය උපදිනවා ආර්ය ශ්‍රාවකය තුළ. අන්න වීරිය කියන එහෙනම් ගුණයක් දකින්න ලැබෙනවා. ආර්ය ශ්‍රාවකය වීරිය වන්තයෝ. ඊළඟට ඉවසීම. ඉවසීම කියන එක දැන් අදිවාසනාය පහතබ්බා කියලා අපි මේ සබ්බාසව සූත්‍රයේම එන දහම් පරයයක් අපි ඉගෙන ගත්තා. දැනගත්තා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අදිවාසනාය පහතබ්බා. ඉවසීමෙන් පහ කළ යුතු කෙලෙසුත් තියෙනවා. ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙනවා සමහර දේවල් ජීවිතේ සමහර දුක් ගැහැට. එතකොට තමයි එයින් කෙලෙස් හට ගන්න ස්වභාවය. දැන් අපි උදාහරණයක් ගත්තොත් රෝගයක් ඇති වෙනවා. දැන් රෝගය නිසා අධික කායික වේදනාවක් ඇති වෙනවා. කායික වේදනාව ඒකාන්ත වශයෙන් පටික සංඥාවට උපකාරයි. ඒ කියන්නේ හිතේ ගැටීමකට කායික වේදනාව උපකාරයි. ඒ නිසා ගොඩක් වෙලාට දැන් ඔය කයේ මොන හරි කායික වේදනාවක් තියෙනකොට ඉක්මනට කේන්ති යනවා. ඒකට හේතුව කායික පරුස වේදනාව පටික සංඥාවට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් ඔන්න ඔය වේදනාව ඉවසා දරා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. එතකොට අන්න එහෙනම් ඒව තමයි. ඉතින් කුණු බැනුම් අහන්න සිද්ධ වෙනවා. කොච්චර හොඳ කළත් නරක කතාම අහන්න හම්බ වෙනවා. ඒක තමයි මේ සමාජයේ හැටි. ඉතින් එතකොට මේ රාග දේශ මොහ සත්‍යයන්ගේ හැටි. ඉතින් ඒක නිසා හොඳ කරන්න ගියත් බැනුම් අහන්න සිද්ධ වෙනවා. බන අහලා බැන යනවා. අම්මට තාත්තටත් නිඳා කරනවා ඒ භික්ෂුන්ගේ. එහෙම කරනවා. නොඑක් කතා හදන්න පුළුවන්. අපවාද පතුරවන්න පුළුවන්. ඊළඟට විවිධාකාර හිංසා පීඩා කරනවා. ධර්ම දේශනාවලටත් පළ කපන්න හදනවා. ඊළඟට තව නොඑක් දේවල් එකක් දෙකක් කියන්න බෑ. සෑහෙන්න ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න පුළුවන්. ඒ මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත් ඒ සියල්ල ඉවසීමෙන් දරා ගැනීම හැකියාව තියෙනවා. අන්න ශාන්ති පාරමිතාව. අන්න ඒක පුරුදු කළා සංසාරේ. නැත්තම් බෑ මේ ගමන යන්න. ඉවසා දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අන්න ඉවසීම. ඊළඟට සත්‍යවාදී බව. එහෙනම් අන්න ආර්ය ශ්‍රාවකයෝ තුළ ඉවසීමත් අපිට දකින්න ලැබෙනවා. ඉවසීම දැන් මේ බණ අහගෙන ඉන්නකොට උනත් කායික වශයෙන් විවිධ පීඩා හට ගන්නවා. දැන් ඔබ හිතන්නේ බණ දේශනා කරනකොට මෙහෙම වාඩි වෙලා භික්ෂුවට කායික වශයෙන් පීඩා ඇති වෙන්නේ නැහැ කියලාද? කායික වශයෙන් පීඩා ඇති වෙනවා. පිපාසය කුසකින් ඇති වෙන්නේ නැහැ කියලාද? ඒවත් ඇති වෙනවා. මොකද දිගින් දිගටම සමාධියේ හිටියොත් නම් ඒ උපචාර සමාධිය බලවත් නම් ඒ දේවල් ඇති වෙන්නේ නැහැ.
නමුත් යම්කිසි ආකාරයකින් සමාධිය අතරින් පතරින් ඛණ්ඩණය වෙනවා නම් අර කායික වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. මොකොන දැනෙන්නේ? ඒ විවසාගෙන ඉන්න පුළුවන් ඉන්න ඕන. ඒ ටික ඉවස ගන්න බැරි නම් මොන සංසාර දුකෙන් නිදහස් වීමක්ද? මේ එක දිගට පැයක් දෙකක් එක තැනක ඉඳගෙන බණ ටිකක්වත් අහන්න බැරි නම්. ඉතින් මොකද්ද ඉවසන්න පුළුවන් කියන්නේ? ඉතින් කොච්චර දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕනද? දැන් මේ අපි දැන් මේවා කියන්නේ නැහැ ඊට පස්සේ අපි ගැන කිව්වා කියලා ඊට පස්සේ එක කතා කියන නිසා. නැත්නම් ඉවසීමෙන් තමයි මේ හැමදේම කරන්න ඕන. දැන් එක උදාහරණයක් කියන්නම්කෝ ඉතින්. දැන් බණ දේශනා කරනකොට ඔබට තියෙන බණ අහගෙන ඉන්න එක විතරයි. හැබැයි බණ දේශනා කරනකොට එක දිගට මෙහෙම කතා කරනකොට මේ ජල වාෂ්ප විශාල වශයෙන් මේ ඇඟෙන් නිකුත් වෙනවා. ඉවතට යනවා. ජල වාෂ්ප බහුල වශයෙන් මේ පෑ ගන්නක් බණ කියද්දී ජල වාෂ්ප විශාල වශයෙන් පිටවීම නිසා අධික විපාසයක් වෙනවා. හැබැයි ඒ අධික විපාසය ආවහම බණ කියන එක පැත්තකින් තියතියි. හැමතිස්සෙම පැන් පානය කරන්න. එහෙම නැත්නම් ගිලම්පස පානය කරන්න ගියොත් මොකද වෙන්නේ? ධර්මයේ දේශනා කරන්න බැරුව යනවා. අහන් ඉන්න කෙනාගේ සමාධිය හැමතිස්සෙම බිදි යනවා. ඒ නිසා බණ දේශනා කරන භික්ෂුණුත් විපාසී ඉවසගෙන අනිකුත් සියලුම කායික පීඩාවන් ඉවසගෙන හිසේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්, කොන්දේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්, අතේ පය රූදාවන් ඇති වෙන්න පුළුවන්. මේ හැමදේම ඉවසගෙන තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට බණ අහන මිනිස්සයාගේ ඉවසීම කොයිතරම් ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න ඕනද? මොකද තමන් උදෙසා නේද මේ කැපකිරීම කරන්න කියලා හිතා ගන්න බැරි නම් ඒ බණ අහන මිනිස්සයා තුළ ඒ සංවරයේ සංගමයේ ඇති වෙන්නේ කොච්චර කිව්වත් ඒක ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔවුන්ට ඉවසීම නැහැ. ඔවුන් ඒ ගුණ ඒක දකින්නේ නැහැ. උන්ට දකින්න බෑ එහෙම. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් කොච්චර ඉවසුවද කියලා දකින්න බෑනේ අපිට. තමන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් උන්වහන්සේ ඉවසුවේ මේ සංසාරේ අනන්ත කාලයක් දුක. දසපාරමිතාවල කොච්චර උන්වහන්සේ දසපාරමිතා පුරද්දී මේ සමතිස් පාරමිතා පුරද්දී උන්වහන්සේ කොයි තරම් කැපකිරීම කළා තියෙනවද? ජීවිතය පවා කීවතා පූජා කළා තියෙනවා. ජීවිතේ ඇසිස් මස්ලේ සියල්ල දන් දීලා තියෙනවා. ඔබට ඇසිස් මස්ලේ දන් දෙන්න කිව්වද? ඔබට ජීවිතේ දන් දෙන්න කිව්වද? එක දිගට පැය කිහිපයක් නිර්පද්‍රිතව ඉඳගෙන තව කෙනෙක්ට උපද්‍රවයක් කරන්න නැතුව, Tamanට උපද්‍රවයක් කරගන්න නැතුව බණ ටික අහන්න කියලා විතරයි ඉල්ලා හිටින්නේ. වෙන මොකුත් ඉල්ලා හිටින්නේ නැහැ. පිරිකරත් ඕනේ මොන හත්තිලව්වක්වත් ඕනේ. එක දෙයයි වෙන්න ඕන. එක දිගට මනාකොට නිශ්ශබ්දව සමාධි යුක්තව බණ අහන්න. ඒකවත් කරගන්න බෑ. එක්ක නිදි කිරෙනවා. මට ගොරවනවත් ඇහෙනවා මේ බණ කියද්දි. එක්ක ගොරවනවා. එක්ක නැගිටිනවා. හතරati ඇවිදිනවා. අර බලන්න හිත මෙල්ල කරගන්න බෑනේ. ඊවසීම ඇති කරගන්න බෑ පොඩ්ඩක්වත්. ඉතින් නිවනටපත් වෙන්නේ කොහොමද? පොඩි දෙයක් දරා ගන්න බෑ. පිපාසයක් කුහුල ගන්න බැරි, ඉවස ගන්න බැරි ඔබ ඊට වඩා වේදනාවක් ඉවසයි කියලා හිතන තරම් මෝඩයෝද අපි? ඈ පිපාසය පොඩ්ඩක් ඉවස ගන්න බෑ පැයක් දෙකක්. ඔබට ඉවස ගන්න බෑ, අපිට ඉවස ගන්න පුළුවන්. එතකොට පිපාසය ඉවස ගන්න. නමුත් හිතෙන්නේ නැද්ද පොඩ්ඩක්වත් මෙහෙම නැගිටලා ගියාම මේ කියන දහම් කාරණා ටික මට ඇහෙන්නේ නැහැ නේ කියලා. කියන ධර්මයේ නෙවෙයි අවබෝධ, ධර්මයේ නෙවෙයි උවමනාව තියෙන්නේ. වෙන මොනවා හරි. බණ අහනවා කියලා කාට හරි පෙන්වන්නයි උවමනාව තියෙන්නේ. ඇත්තටම අහන්නේ. ඇත්තටම අහනවා නම් සමාධිගතවයි බණ අහන්න ඕන. එහෙනම් මට නැවත නැවත අවවාද කරන්න උවමනාව වෙන්නේ කාටවත්. එහෙම ශ්‍රාවකයෝ මට බොහෝම සුළු දෙනෙක් මේක විච්ච කාලය තුල මුණ ගැහිලා තියෙනවා. ඊටාම සතුටින් ඒ ගැන කියන්නේ. ඊටාම සුළු දෙනෙක් විතරයි මුණ ගැහිලා තියෙන්නේ. ඒ වගේ වීරියක් තියෙන, ඉවසීමක් තියෙන අය. වැඩි හරියක් මුණ ගැහිලා තියෙන්නේ ඒ ඉවසීම නැති අය. ඉතින් කාටවත් ත්‍රිදිනව වාද කළා මේ සම්බන්ධයෙන්. තේරුම් ගන්න ගැන කතා කළාත් අපි ආයේ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් ඉවසීම තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක පාරමිතාවක් වශයෙන් වැඩිලා නැහැ. නමුත් ආර්ය ශ්‍රාවකයෝ තුළ අම්මාට්ටමකට ඉවසීම තියෙනවා. එහෙනම් අන්න ශාන්ති කියන පාරමිතාව. ඊළඟට සත්‍යවාදී බව. මෙන්න මේක අත්‍යවශ්‍ය දෙයක්. සත්‍යවාදී බව. ඒකත් නෑ බොහෝ විට බණ අහනවා, ධර්මය ගැන කතා කරනවා, ධර්මය ගැන සාකච්ඡා කරනවා, නිවන් දකින්නත් ඕන කියනවා. ඒ වුණ සත්‍යවාදී බව නන්නේ. කිව්වොත් වචනයක් බොරුවක්මයි කියන්නේ. එක්කෝ Taman කියපු බොරුව සාධාරණීකරණය කරනවා. ඒ කියන්නේ එක්ක බොරු කියලා ඒක සාධාරණීකරණය කරනවා. ඒ කියන්නේ මෙහෙම බොරුවක් කියන්න උනේ මේ නිසයි කියලා. එහෙම නැත්නම් කියපු බොරුව පිළිගන්නෙම නැහැ. අන්‍ය කතාවකින් ඒක වහලා දානවා. සත්‍ය මතක තියාගන්න, සත්‍යවාදී බව නැහැ කියන එක මේ ශාසනයේ මිනිහෙක්ගේ මහා නීචම, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් වුණත් සත්‍යවාදී පුද්ගලයෙක් නෙවෙයි නම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් සෝවාන් ඵලලාභියෙක් වශයෙන්. ඒ සත්‍යවාදී බව කියන එක දුර්වල නම් ඔහු පහත් මිනිහෙක්.
ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ කාටවත් අපි බය වෙන්න ඕනේ නැහැ. යම්කිසි ආකාරයෙන් තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් මොන හරි අපි හිතමු වැරද්දක් වුණා කියලා. ඔව් මගේ අතින් මේ බඳු වරදක් වුණා. මෙන්න මේ හේතුව නිසා මෙසේ වුණේ කියලා කියන්න පුළුවන් ඉන්න ඕන. කවදාවත් එහෙම නේද නෑ නෑ මම එහෙම නෑ අයියෝ එහෙම නෑ මම එහෙම කරේ නෑ අනේ එහෙම නෑ අනේ පිස්සුද ස්වාමීන් වහන්සේ මං එහෙම කරන්නේ නෑ මං එහෙමමයි. ඔය ඒ තරණන් ඉඳලා හිතන්න එපා මේ හිත ජය ගන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් ගන්න බෑ එතෙන්ට. අර රතන සූත්‍රයේ කියපු ධර්ම කාරණා වැටහිලා නෑ බොහෝ දිනෙට. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සූතස්ස පටිච්චාදාය අබබ්බතාදිට්ඨ පද සූත්තා කියලා. ඒ කියන්නේ සිතින් කයෙන් වචනෙන් යම්කිසි ආකාරයකින් අකුසලයක් සිද්ධ වුණ සුවාන් පුද්ගලයෙක්ගේ ඒ පුද්ගලයාක සංගව ගන්න ඒ පුද්ගලයාට ඒක සංගව ගන්න බෑ කියලා. ඉතින් ඒක නිසා රංගපාන්න බෑ මං කිව්වේ ඒකයි. ඒ ගති ලක්ෂණ ගුණ ලක්ෂණ අවබෝධයෙන් පහළ වෙන්න ඕන. කාටවත් රංගපාන්න බෑ. ඉතින් ඒක නිසා සත්‍යවාදී බව කියන එක අත්‍යවශ්‍ය ලක්ෂණයක්. මතක තියාගන්න අපගේ බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ වශයෙන් පෙරම් පුරද්දී දස අකුසලෙන් උන්වහන්සේ නොකරපු එකම අකුසලය මේ බොරු කියන එක මුසාවාදී. කියන්නේ උන්වහන්සේගේ අතින් මේ පාරමිතා පුරද්දී උන්වහන්සේගේ අතින් සිද්ධ නොවෙච්ච යම්කිසි අකුසලයක් නැත්නම් ඒ එකම අකුසලය බොරු නොකීම. බොරු කීම මුසාවාදී. උන්වහන්සේ බොරු කියලා නෑ කවදාවත්. මොකද ලෝකෙට සත්‍ය වූ වචනේ දේශනා කරන්න අවශ්‍ය නිසා. ඒ සත්‍ය වචනේට ලෝකයා නැවෙන්නේ උන්වහන්සේගේ සත්‍යවාදී බව නිසා. කිසිම අවස්ථාවක උන්වහන්සේ අසත්‍ය වචනයක් ප්‍රකාශ කළ නැහැ මොනම හේතුවකටවත්. අනුබලන්න මොනම හේතුවකටවත්. අනෙක් අකුසල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් සත්‍යවාදී බව කියන එක ආරක්ෂා කළා නිරන්තරයෙන්. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ කොයිතරම් සත්‍යවාදී පිරිසක් වෙන්න ඕනද? වැරදි සිද්ධ වෙන්න පුළුවන්. රහත් ඵලයෙන් මෙහා කෙනෙක්ගේ අතින් චේතනාත්මකව වැරද්දක් වෙන්න පුළුවන්. දැන් රහතන් වහන්සේලාගේ අතිනුත් එහෙම දේවල් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් සාරිපුත්තයන් වහන්සේ එකපාරක් ගමන් කරද්දී අර කෝකාලික කියන භික්ෂුවගේ ඇඟේ සිවුර වදිනවා. ඉතින් උන්වහන්සේ හිතලා කරපු දෙයක් නෙමෙයි ඒක. යම් කිසි ආකාරයකින් එතනින් ගමන් කරද්දී උන්වහන්සේ හිතලා චේතනාත්මකව මේ සිවුර මෙයාගේ ඇඟේ වැදිලා මෙයාට හිරිහැරයක් වේවා කියලා හිතාගෙන කරපු වැඩක් නෙවෙයි. යනකොට කොහොම හරි විශාල පිරිසක් මැද්දෙන් ගමන් කරනකොට උන්වහන්සේගේ සිවුර වැදිලා අර කෝකාලික භික්ෂුවට අපහසුතාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒකට වෛර බැඳලා තමයි අවසානයේ ගිහිල්ලා අවසාන නිරේටත් යන්නේ. ඉතින් ඒක නිසා අතපසුවීම් කියන ඒවා රහතන් වහන්සේලාගේ අතනු සිද්ධ වෙන්න පුළුවන්. චේතනාත්මකව නෙවෙයි. අතපසුවීම් කියන්නේ චේතනාත්මකව කරන දේවල් නෙවෙයි. එතකොට එහෙනම් එතනින් මෙහා ඉන්න බුද්ධ ශ්‍රාවකයන්ගේ අතිනුත් ඕනෑ තරම් අතපසු වෙන්න පුළුවන්. අපි නිකන් අර මුකුත්ම වෙන්නේ අයියෝ මම නම් බොරු කියන්නේ අනේ නිකන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ. දැන් මම කියන්නේ Taman තුල කෙලෙස් පවතිද්දී කෙලෙස් වලින් Taman හොඳටම පීඩා විඳිද්දී නිකන් අපි තව කෙනෙක් ඉස්සරහා මොකද්ද අපි කියන්නේ? අනේ මට නම් ওই වගේ ආශාවල් එන්නේ නැහැ. දැන් මට කේන්ති යන්නෙත් නැහැ. දැන් මොකුත් නැහැ කියලා. ඉතින් මොකුත් නැන්ද ඉතින් රහත් වෙලා නේ කියන්නේ. හොඳටම දන්නවනේ තමයි බොරුවක් කියන්නේ කියලා. මොකද තමන්ගේ හිතේ ඇති වෙන ආසාව රාගය ගැන තමන් දන්නේ නැද්ද? තමන්ගේ හිතේ ඇති වෙන ගැටීම, පටිඝය, ද්වේෂය ගැන තමන් දන්නේ නැද්ද? තමන්ගේ හිතේ ඇති වෙන ශෝකේ, භය, ආතතිය ගැන, අහංකාරකම, මානිය ගැන තමන් දන්නේ නැද්ද? එහෙම දැන දැනත් අයි අපි බොරුවට කියන්නේ. දැන් මට මෙහෙමයි රාගය ඇති වෙන්නේ නැහැ, මට ද්වේෂය ඇති වෙන්නේ නැහැ, මට මෝහය ඇති වෙන්නේ නැහැ කියලා. අපි එහෙම නෙවෙයි කියන්නේ රාගය, ද්වේෂය මෙහෙම අඩු වෙලා කියලා කියන්න ඕනේ. නමුත් අපි සාමාන්‍යයෙන් කතා කරන්න ගියාම කියන්නේ මුකුත්ම නැහැ වගේ. රාගේ බිඳුවක්වත් නැහැ කියලා කියන්නේ. ඉතින් රාගේ බිඳුවක්වත් නැත්තම් එහෙනම් අරිහත් ඵලයටපත් වෙලා ඉන්න එපා. රාගේ මාත්‍රයක්වත් නැහැ. එහෙනම් අන්න ඒ බවත් ඔන්න තේරුම් ගන්න ඕන දෙයක්. යමෙක් මනාකොට කියන්නේ නම් කියන්න ඕනේ මේ ධර්මය නිසා මගේ රාගේ දේශේ මොහය සෑහෙන දුරකින් අඩු වෙලා ගියා මිසක් කියලා මිසක් මගේ රාගේ දේශේ මොහේ දැන් නැහැ. මට නම් එහෙම ආසාවන් ඉන්නෙත් නැහැ. මුකුත් නැහැ ස්වාමීන් වහන්සේ කියලා කියන්න එපා. මොකද ඔබ එහෙම කිව්වට නිෂ්ඵල කතාවක්. ඒක අපිට කොහොමදවත් ධර්මයට අනුකූලව අපිට තේරෙනවනේ මේ බොරුවක් කියන්නේ කියලා. ඉතින් ඒක නිසා සත්‍යවාදී බව කියන්නේ අන්න ඒකයි. අපි එහෙම කියන්නේ තව කෙනකින් හොඳයි කියලා අහගන්න. අනේවා හරි හොඳයි නේද? වට රාගයක් නැහැ නේද? දැන් වට දේශයක් නැහැ නේද? අනේවාට මොහයක් නැහැ නේද? හරි හොඳයි නේද? කියලා කියන්නේ. කියලා අහගන්නනේ එහෙම කියන්නේ. ඉතින් එතනක් තියෙන මමත්වයමයි. ඒ නිසා සත්‍යවාදී බව ඔය වචනේ මම ඔක ගැන පොඩි වචන ටිකක් වැඩිපුර කියන්නේ ඔය ගැන වැඩිපුර පැහැදිලි කිරීමක් කරේ. බොහෝ දෙනා තුළ මෙන්න මේ ස්වභාවය අඩුයි. අනිකුත් පාරමිතාවලත් අඩු වැඩිකම් තියෙනවා. නමුත් විශාල වශයෙන් මේ සත්‍යවාදී බව කියන එක
බුද්ධ ශ්‍රාවකයට අත්‍යවශ්‍ය ලක්ෂණයක්. දන්නවද? මිනිස්සේ තව කෙනෙකු විශ්වාස කරන්න පටන් ගන්නේ ඒ වචනේ නිසා, සත්‍යවාදී වචනේ නිසා. ඒ වචනේ අසත්‍ය නම් හැමතිස්සෙම. එහෙනම් ඒ පුද්ගලයා පිරිහෙනවා. මෙලොවදීන් පිරිහිලා යනවා. මෙලොවදීන් පිරිහෙනවා. කරපු දේ නොකලා කියනවා නම්, කියපු දේ නොකියුවා කියනවා නම්, ඒ හිස් පුද්ගලයාට නොකරන්න බැරි අපරාධයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහාන මේ ලෝකේ බොරු කියන පුද්ගලයාට ඕනම අපරාධයක් කරන්න පුළුවන් කියලා. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයයි මම මේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන මහාන යමෙක් බොරු කියනවා නම් ඔහුට කරන්න බැරි අපරාධයක් නැහැ. මොකද ප්‍රාණඝාතය කළත් කියන්න පුළුවන් මං කරේ නැහැ කියලා. සොරකම් කළත් කියන්න පුළුවන් මං කරේ නැහැ කියලා. කාම මිත්‍යාචාරය ඉදලත් කියන්න පුළුවන් මං කරේ නැහැ. ඕනම එකක් නෑ කියලා කියන්න පුළුවන්. හරි ලේසි. මම කරේ නැහැ. ඒ නිසා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බුද්ධ ශ්‍රාවකෙක් නම් මෙන්න මේ අසත්‍ය වචනේ උන් තුල එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. මොනවා හරි සාංශාරික හේතුවක් නිසා භව පුරුද්දා නිසා හරි බොරු කියන එක තියෙනවා නම් එහෙම විශේෂ හේතුවක් නිසා එහෙම තිබුණොත් නිසා නැත්තම් බුද්ධ ශ්‍රාවකයෝ අසත්‍ය වචනේ බැහැර කරලා ජීවත් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ සත්‍ය වචනේ. එහෙනම් මේ සත්‍ය වචනේ පිළිඅරන් කටයුතු කරන කෙනා සත්‍යවාදී කෙනෙක් වෙන්න ඕන හැමතිස්සෙම. සත්‍යවාදී ඒක ඇවිල්ලා මහා උතුම් ගුණයක්. සත්‍යවාදී බව. අසත්‍යවාදී කියන්නේ මහා නීච ගුණයක්. පහත් ගුණයක්, දුර්ගුණයක්. ඒකෙන් වෙන්නේ පිරිහෙන එක පුද්ගලයෙක් වශයෙන්. මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. මිනිසයන් අතර අප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. කවුරුවත් පිළිගන්නේ නැති, මහා කිසිම ආකාරයක ගරුත්වයක් ලබන්නේ නැති නින්දිත පුද්ගලයෙක් බවට පත් වෙලා තමයි අවසාන අතර වෙන්නේ. ඒ නිසා ආදි ශ්‍රාවකෙක් වුණත් අසත්‍ය වචන ප්‍රකාශ කරනවා නම් කුමන හේතුවක් තමන්ගේ ප්‍රතිලාභයක් වාසියක් උදෙසා අන්න ඒකට හිතලා බලන්න ඕනේ. තමන් පිරිහෙනවා එකෙන් මාර්ගය වඩන්න බැරුව යනවා. මොකද අපි මේ ගනුදෙනු කරන්නේ විශ්වයේ අසමසම ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සත්‍ය වචනයක. ඒ අසිරිමත් වූ සත්‍ය වචනේ තමයි ශ්‍රී සද්ධර්මය කියන්නේ. එහෙනම් ශ්‍රී සද්ධර්මයේ තුල ගනුදෙනු කටයුතු කරන කෙනා උපරිම සත්‍යවාදියෙක් වෙන්න ඕන. උපරිම සත්‍යවාදියෙක් වෙන්න ඕන. සත්‍යවාදියෙක් කියලා කියන්නේ මොනවා හරි තමන්ගේ අතින් වැරද්දක් වුණාම අයියෝ එහෙම කරේ නෑ කියලා ඇඟ සුද්ධ කරගන්න එක නෙවෙයි. ඒකට සත්‍යවාදීකම කියන්නේ නෑ. නමුත් ගොඩක් අය හිතන් ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ මොනවා හරි තමන්ගේ අතින් වැරද්දක් වුණා කියමුකෝ, වරදක් වුණා කියමුකෝ. එයා හිතනවා අනේ මං ඒ වරද කළේ නැහැ කියලා කිව්වහමයි තමන් පිරිසිදු වෙන්නේ කියලා. තමන් හොඳටම දන්නවා ඒ වරද කළා කියලා. තමන්ගේ හිත හොඳටම දන්නවා ඒ වැරද්ද කළා, ඒ දේ කිව්වා, එසේ හැසිරුණා, ඒ ඔක්කොම දන්නවා තමන් හොඳටම. දැන එසේ නොකළා කියලා කියන්නේ. එසේ නොකියවා කියලා කියන්නේ අයියේ. එයා හිතනවා ඒක තමයි පාරිශුද්ධිය කියලා. එයා හිතනවා එතකොට එහෙම කිව්වහම තමයි අසුද්ධ වෙන්නේ කියලා. නෑ තවත් අසුද්ධ වෙන එකයි එකෙන් වෙන්නේ. පිරිහෙන වෙන්න. ඒ නිසා සත්‍යවාදී කියන එක සත්‍යවාදීකම අත්‍යවශ්‍යම ගුණයක් බුද්ධ ශ්‍රාවකයන්ට. ඒක සංසාරින් ඉඳලා ප්‍රගුණ කරපු ගුණයක්. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ තුල ප්‍රකට වෙනවා මෙන්න මේ සත්‍යවාදී වචනේ. එයා විශ්වාස කරන්න පුළුවන්. තව කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන් මිනිසෙක් වෙන්න ඕන. ඔක්කොටම කලින්. අපිට යමෙක් කියන වචනේ විශ්වාස කරගන්න බැරි නම් ඒ කියන්නේ අපිට ඒ වචනේ විශ්වාස කරන්න බැරි නම් ඉතින් එහෙමනම් අපි තවදුරටත් ඒ වචනට කන් දෙන්නේ නැහැ. එතකොට අන්න අසත්‍ය පුද්ගලෙක් අසත්‍යවාදියෙක් වශයෙන් එහෙම නැත්නම් බොරුකාරයෙක් වශයෙන් ඊට පස්සේ සමාජය හං අඩු ගන්නවා. ඉතින් ඒක නිසා ආර්ය ශ්‍රාවකයෝ මෙන්න මේ ගැන නුවණින් දකින්න ඕන සත්‍යවාදී බව. ඒකත් අනන්ත සංසාරේ ඉඳලා ප්‍රගුණ කරපු මහා ගුණයක්. ඊළඟට මෛත්‍රිය. ඊළඟට අදිෂ්ඨාන කියන පාරමිතාව. අදිෂ්ඨාන කියන්නේ මොකක්ද? දැන් ඔකෙන් එකෙන්කට කියන්නේ කිව්වොත් මං අනාගතේ මෙහෙම දවසක් මෙහෙම කාර්යයක් ඔබට මම ඇත්තටම හිතාගෙන ඉන්න එක මම මේ දසපාරමිතා ගැන අපේ සුරණි මහත්මිය අහුව නිසා මම මේ කෙටියෙන් කියන්න ගත්තේ. ඉස්සරහට ඔබට මම පොය දවසක වෙන්නත් පුළුවන් දේශනාවක් කරන්නම්. දසපාරමිතාව ගැන ජාතක කතා 10ක් එක්ක. ඒ කියන්නේ ඒ පාරමිතාවට අදාළ ජාතක කතා 10ක් එක්ක. හැම පාරමිතාවක් සම්බන්ධයෙන්ම ජාතක කතා තියෙනවා. ඉතින් ඊට අදාළ ජාතක කතා එක්ක මම ඔබට දසපාරමිතා ගැන විග්‍රහයක් ඉස්සරහට සිද්ධ කරන්නම්. එතකොට තව තවත් ගැඹුරු ධර්මයක් අපිට අවබෝධ කරගන්න ලැබෙනවා ඒ අනුසාරයෙන්. ඊට අදිෂ්ඨානයි. සත්‍යවාදී බව ඊළඟට අදිෂ්ඨානයි. අදිෂ්ඨානය කියලා කියන්නේ යම්කිසි කටයුත්තක් අපි කරන්න කියලා අදිෂ්ඨාන කරගත්තා නම් ඒ දේ
කිරීමේ හැකියාව ඒ අදහස අත්හරින්න නැතුව. දැන් අපි දැන් ජීවිතයේ සංසාරේ එනකොට මේ අනන්ත සංසාරයේ අසාර භවික සත්‍යයක් වශයෙන් මේ මොහොත දක්වා මේ පැමිණෙන ගමනේදී අදිෂ්ඨාන කියන පාරමිතාව නොතිබුණා නම් අද ඔබ මෙතන නැහැ. අදිෂ්ඨාන කියන පාරමිතාව වැඩිච්ච නිසා තමයි අද ඔබ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ඉන්නේ. මොකද අදිෂ්ඨානය කියන්නේ අතිශය වැදගත්ම ගුණාංගයක්. බොහෝ දෙනාට නැත්තේ ඕකයි. ඒ කියන්නේ කියනකොට කියනවා මම මේක කරන්නම් අර කරන්නම් කියන. හැබැයි කරගන්න අදිෂ්ඨානෙ නැහැ. අදිෂ්ඨාන කරන්නේ නැති නිසා මොකද වෙන්නේ? කියන දේ කරගන්න බෑ. අනේ Tamanටම බැරි වෙනවා එතකොට. දැන් එතකොට Taman ඉලක්කයක් තියා ගන්නවා. අහවල් කාලේ මම මේ වැඩේ කරනවා. එහෙම නැත්නම් මෙන්න මෙතෙන්ට මම ගමන් කරනවා. නැත්නම් මෙන්න මේ කියන විජයග්‍රහණය ලබනවා. නැත්නම් මෙන්න මේ ඉලක්කය සපුරා ගන්නවා කියලා. ඉලක්කයක් තියාගත්තට මදි. අදිෂ්ඨානයක් නැත්නම් මොකද වෙන්නේ? ඒක හැමදාම ඉලක්කයක් විතරයි. ඉලක්කේ ජය ගැනීම සිහිනයක් විතරයි. බොහෝ දෙනාට අදිෂ්ඨානිය නැහැ. දැන් බාන ටික අද නම් මං අහනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අදිෂ්ඨානෙ දුර්වල වෙලා. ඊට පස්සේ බාන අහනවා කියලා අදිෂ්ඨාන කරාට ඊට පස්සේ වෙන මොන හරි කරන්නේ. දැන් ඉඳ ගන්නවා ඇවිල්ලා බාන අහන්න කියලා Zoom එකේ. ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉඳගන්නේ අද මම මේ බාන ටික අහනවා කියන අදිෂ්ඨානෙ. ටිකක් වෙලා යනකොට මෙන්න කටවල් අරගෙන බුදි. අන්න අදිෂ්ඨානෙ තරම. ඔබට ඉඳ ගන්න පුළුවන් කමක් ලැබුණොත් කවදා හරි දවසක මේ හාමුදුරුව මෙතන ධර්මාසනෙන් කොයි වෙලාවෙද නැගිටින්නේ. ඒ වෙනකම් මාන් නැගිටින්නේ නැහැ කියලා. අන්න ඔබ අනිවාර්යයෙන්ම මේ මග වඩලා පූර්ණේ කරගන්න කෙනෙක්. ඒ අදිෂ්ඨානිය නැත්තම් වැඩක් නෑ. අපි කතා කරලා සමහර දේවල් ගැන අපි කතා කරන එක අත්හැරලම දාලා තියෙන දැන් තේරුමක් නෑ. ඊට පස්සේ මිනිස්සුන්ට හිතෙන්නේ හාමුදුරුව බයිනෝ දොස් කියනවා කියලා. ඒ නිකම් බොරුවට අවපුරව ගන්න මිනිස්සුන්ට පාරක් කපලා දෙන්නේ මොකටද? තම තමන් වපුරන ආකාරයෙන් තම තමන් අස්වැන්න ලැබුවා. නමුත් අපි කරුණාවෙන් පෙන්වා දෙනවා මෙන්න මේ පාරමිතා ගුණ ඔබ තුල පවතින ඕන. නැත්තම් මේ ගමන යන්න හම් වෙන්නේ නැහැ. එහෙනම් අදිෂ්ඨානයි කියලා කිව්වේ ඒ තමන් යම් කිසි ආකාර විශේෂයෙන් ඔය ලෝකේ ගැන අදිෂ්ඨානයක් නෙවෙයි. එවරස් කන්දමම නගිනවාමයි කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන එවරස් කන්ද නගින්න. ඔයවා ඕවා ඇවිල්ලා නිෂ්ඵල අදිෂ්ඨාන ඕවා විනාශය කරා රැගෙන යන අදිෂ්ඨාන. ඒව නෙවෙයි. මේ ධර්මයේ සම්බන්ධයෙන් නිවන සම්බන්ධයෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න. වැඩි ඕනේ උදාහරණයක් සරල උදාහරණයක් මම මේ කිව්වේ. බණහන් ඉඳ ගන්නකොට ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා නම් මොනම හේතුවක් නිසාවත් මම මෙතනින් නැගිටලා යන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් මම නිදි කිරන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් මම මේ අවධානය බිඳ ගන්න නැතුව මේ ධර්මයට කන් දෙනවා කියලා අන්න බලන්න ඔබට මේ ධර්ම දේශනාවෙන් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් ඉඳගන්නේ කොයි වගේ අදිෂ්ඨානකින්ද? දැන් යමෙක් ඒ தත්ත්වයට එනවා නම් ඒ කියන්නේ බණහන් ඕන නම් එක දිගටම ඊට අවශ්‍ය කරන විදිහට අනිකුත් වටපිටාවත් හදා ගන්න ඕනේ. දැන් කවුරු හරි කියනවා නම් එහෙම කරන්න බෑ කියලා මම ඔබට කරලා පෙන්නනවා. කවුරු හරි මේ ලෝකේ කියනවා නම් මේ වැඩේ කරන්න බෑ කියලා මම ඔබට පැය 20ක් හරි 25ක් හරි එක දිගට බණ කියලා පෙන්නනවා. කවුරු හරි අභියෝග කරනවද මට? කවුරු හරි අභියෝග කරනවා නම් මම ඔබට බණ කියලා පෙන්නනවා ඔරලෝසුව බලන්නේ නැතුව පැය 20ක් 25ක් 30ක් හරි. හැබැයි ඔබත් ඉන්න ඕන මා ඉස්සරහා. නිදි කරන්න බෑ, ඇවිදින්න බෑ. ඔබට පුළුවන් වෙන්න ඕන මේ බණ ටිකට කන් දීගෙන මනාකොට ශ්‍රවණේ මනාකොට සෝතවදානින් මා ඉදිරියේ ඉන්න. ඔන්න ඕනම කෙනෙක්ට මේ ලෝකේ ඕනම කෙනෙක් මට අභියෝග කරනවා නම් වික්ෂුවක් හැටියට මේ ධර්මයේ දේශනා කරන්න ඔබ වහන්සේ මෙච්චර වෙලාවක් කියලා ඔබත් මා ඉදිරියේ ඉන්නවා නම් මං ඒ කාලය තුල ඔබට ඒ ධර්මයේ දේශනා කළා පෙන්නනවා. එකෙන් අදහස් කරන්නේ වෙන මොකුත් නෙවෙයි. අපිට මේ ලොකු වැඩ කරන්න පුළුවන් මහ ලොකු භික්ෂුන් කියන මෝඩ කතාවනේ මම මේ කිව්වේ ඔබට. ඒක නෙවෙයි කිව්වේ. ඒ කිව්වේ ඇත්තටම ඔබට උමනාවක් නැහැ කියන එකයි මම මේ පෙන්නන්නේ. දැන් මේ භික්ෂුවට උමනාව තියෙන නිසා පැය ගාණක් හරි ඔබට මේ ධර්මයේ තෝරලා දෙන්න මේ භික්ෂුව මේ ධර්මාසනේ ඉඳගන්නේ ඒ සියලු වැඩ පසකින් තියලා ඒ ශරීරයෙන් යම් කිසි ආකාරයකින් වේදනාවක් මොන හරි ඒ කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒ දේවල් පවා කලමනාකරණය කරගෙන හැම පැත්තම කලමනාකරණය කරගෙන ශරීරය සම්බන්ධයෙන් එක එක වේදනා සහ ওই ශරීර කෘත්‍ය සම්බන්ධයෙන් විවිධාකාර අමාරුකම් ඉන්නේ. ඒ හැම එකක්ම සමනය කරගෙන තමයි මෙතන ඇවිල්ලා ඉඳගන්නේ. ඒ දේවල් ඇති නොවන ආකාරයෙන් ඒ වේදනා ඇති නොවන ආකාරයෙන් තමයි ඇවිල්ලා ඉඳගන්නේ මේ ධර්මාසනේ. ඇයි ඒ? ඔබට මේ ධර්මය පෙන්වා දෙන්න ඕන නිසා. නමුත් ඔබ ඉඳගන්නේ ඇවිල්ලා අදිෂ්ඨානෙ මොන වගේ අදිෂ්ඨානකින්ද?
ඒ ධර්මයට මම මනාකොට කන් දෙනවා කියන අදිස්ථානෙන් දැවිලිද ගන්න. නෑ. එහෙම ඉඳගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. විනාඩිය දෙකයි යන්නේ. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා මට කී වතාවක් ඇහෙනවද? කකුල එහෙට මාරු කරනවා මෙහෙට මාරු මොනම සම්මජ්ජාතියටවත් ඉන්න බෑ. එකම විදිහට. ඉතින් සමාධිය වැඩෙන්නෙම නෑ. ඒ සමාධිය වැඩෙන්නේ නැති අය කියන ධර්මයට මනාකොට කන් දෙන්නේ නෑ. බොරුවට වාඩි වෙනවා පිටියට හේතු වෙලා. ඉතින් ඒ නිසා හරි අපහසුයි ඉන්නේ. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. දැන් යම්කිසි තැනක දේශපාලඥයෙක් නිස්සාර කතාවක් පවත්වනවා. අපි එතන හිටියොත් අපිට පුදුම අපහසුතාවක් නැති වෙන්නේ. ඇයි ඒ? අර දේශපාලඥයා කියන කිසිම දෙයක් අපිට වැඩක් නැහැ. ඉතින් ඉන්න වෙලාව තියෙන මොකක් හරි කර්මයකට එතන. ඉතින් එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා අරහි බලනවා මෙහෙ බලනවා පුටු එහෙට හරවනවා මෙහෙට හරවනවා ඔහොමනේ ඉන්නේ අපි. බනහඬාවමත් එහෙමනම් ඉන්නේ. ඒකේ තේරුම ධර්මයට කන් දෙන්නේ නැහැ කියන එක. ඒ නිසා තමයි සමාධිය පිහිටන්නේ නැත්තේ. සමාධිය පිහිටන්නේ නැති නිසා තමයි කායික වේදනාව නිරන්තරයෙන් අර දැනෙන්නේ. ඒ නිසා තමයි එහෙට හැරෙන්නයි මෙහෙට හැරෙන්නයි හතර අතේ වැනින්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඕන් කාටවත් ආයි පුද්ගලිකව අවවාද කරන්න යන්නේ නැහැ. මොකද පොදු අවවාදයක් දුන්නේ කැමති කෙනෙක්ට පුළුවන් හැදෙන්න නැති කෙනෙක්ට නොහැදෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක තම තමන්ගේ කැමැත්ත. හැබැයි මේ ගමන යන අදිෂ්ඨානය කියන එක තියෙන ඕන බලවත් මට්ටමකින්. ඒ අදිෂ්ඨානය ඔබටම බලා ගන්න පුළුවන් කොච්චර අදිෂ්ඨානයක් තියෙන පුද්ගලයෙක්ද ඔබ කියලා. ඒකයි අරිය පරේෂණ කියන අරිය පරේෂණ කිව්වේ මේ පරේෂණයක් මේක බුදුරජාණන් වහන්සේ පරිශීලනය කරලා උන්වහන්සේගෙන් ප්‍රයෝජන ලැබලා උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා ඉවරයි. දැන් අපිටත් මේ ධර්මයේ දීලා උන්වහන්සේ කියනවා මේ අත්තානන්තේ ගවේෂස්සු අත්භවයේ ගවේෂණය කරන්න. පරිශීලනයට ලක් කරන්න. එතකොට ඔබ බලන්න ඕන අදිෂ්ඨානයෙන් ඔබට කොච්චර වෙලාවක් කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක්ද කියලා. කොච්චර වෙලාවක් ඔබ දක්ෂ වෙනවද අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරන්න. පින්වතුනි ඒක නැත්නම් බොහොම කනගාටුයි. බොහෝ දෙනා තුල තියෙනවා උනන්දුව තියෙනවා උත්සාහය තියෙනවා අදිෂ්ඨානිය නැහැ. ඒ නිසා තමන් ගන්න තීරණය ක්‍රියාත්මක කරගන්න බැරුව යනවා. ඒ නිසා නිවන සම්බන්ධයෙන් ඒතකොට කාටදා ඉන්න වෙනවා. අද නොවේ හෙට අද නොවේ හෙට. ඒ කියන්නේ තීරණය කරනවා මම අහවල් කාලේ මෙහෙම පැවිදි වෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට හිතෙනවා මේ දැම්ම නෙමෙයි තව ටිකක් එහාට ගිහිල්ලා පැවිදි වෙනවා. ඔහොමම කල් දානවා. ඔහොම යනකොට කොයි වෙලාවක හරි මරණය ආවහම මාරය ආවහම හරියටම හරි අදිෂ්ඨානයි. එතකොට හොඳටම ප්‍රතිඵලය ලැබෙනවා මාරය රැගෙන ගියාම. එතකොට එහෙනම් පින්වතුනි ඔය අදිෂ්ඨානය කියන ගුණ ලක්ෂණය ඔබ තුල පවතිනවද කියලා බලන්න ඔය ගුණය පාරමිතා ගුණයක් එකක් අදිෂ්ඨානයි. ඊළඟට මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා දැන් දන්නව කවුරු? මෛත්‍රිය කියලා කියන්නේ සුද්ධ සිංහලෙන් අර්ථකථනය කරොත් කෙටියෙන්ම මෛත්‍රිය කියන්නේ තමා වැනිකොටම අනුන් ගැන සිතීමේ හැකියාව. තමා උපමා කරගෙන අනුන්ව ඒ තුලින් දැකීමේ හැකියාව. තමන් ඉදිරියේ ඉන්නේ මිනිසෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, තිරිසනෙක් වෙන්න පුළුවන්, නිරසතෙක් වෙන්න පුළුවන්, කෙබඳු සත්‍යයක් වුණත් ඒ අත්භවය තුලින් තමන්ව දකින්න පුළුවන් නම් අත්තාන්නම් උපමා කරත්තා. තමන්ට උපමා කරගන්න පුළුවන් නම් අනිකාව අන්න එතන හටගන්න චිත්ත ස්වභාවයට කියන මෛත්‍රිය කියනවා. අන්න එතකොට තමයි අනේ දැන් මෙහෙම හිතන්නක උදාහරණයක් සුද්ධ සිංහලෙම කිව්වොත් දැන් කණ්ණාඩි ඉස්සරහට ගිහලා තමන් බලනවා. කණ්ණාඩියක් ඉස්සරහට යනවා. කණ්ණාඩි ඉස්සරහට ගියාම දැන් තමන්ගේ ප්‍රතිබිම්බය පේනවා. ප්‍රතිබිම්බය පේනවා. එතකොට කවදාවත් ඔබ කණ්ණාඩි ඉස්සරහා ඉඳගෙන කල්පනා කරලා තියෙනවද මෙහෙම මේ කණ්ණාඩියෙන් පේන එකාට හෙන ගහලා යන්න ඕන. මේ කණ්ණාඩියෙන් පේන එකා හැඳි ගෑවිලා යන්න ඕන. මුට හෙන හතම ගහන්න ඕන මුගේ ඔළුවට. එහෙම හිතලා තියෙනවා. මේ කණ්ණාඩියෙන් පේන එකාට අයහපතක්ම වෙන්න ඕන. විනාශයක්ම වෙන්න ඕන. නපුරක්ම වෙන්න ඕන කියලා කල්පනා කරලා තියෙනවද? නෑ. කණ්ණාඩියෙන් පේන කෙනාට යහපතක්ම වේවා, සැපතක්ම වේවා, සතුටක්ම හටගනීවා, සියලු සංසාර දුකෙන් අත මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මක් නිසාද? කණ්ණාඩියෙන් පේන්නේ තමන්වයි කියලා දන්න නිසා. එතකොට එහෙනම් අන්න බලන්න කණ්ණාඩියෙන් පේන ප්‍රතිරූපේ තමන්ගේ කියලා දන්න නිසා අපි කවදාවත් කණ්ණාඩි ප්‍රතිරූපයට වෛර කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. ඒ ප්‍රතිරූපයට හෙන ගහලා ඵලයන්, හැඳි කැවිලා ඵලයන් කියලා කවදාවත් වෛර කරන්නේ නැහැ. හැබැයි අපි පරිබාහිර වශයෙන් ලෝක සත්‍යය දැක්කහම අන්න මේ ධර්මයේ දකින්න බැරි කමින්, ඒ කියන්නේ Tamanට උපමා කරලා අනික් සත්‍යව දකින්න බැරි කමින්, අත්තානං උපමා කත්තා කියන බුද්ධ වචනේ නොවැටෙන නිසා අත්තානං උපමා කත්තා නහනියන ගහති. තමන් උපමාවට ගත්තොත් තමයි මෛත්‍රිය, කරුණාවයි, මුදිතාවයි, උපේක්ෂාවයි ඔක්කොම තියෙන දන්නවා. ඒ ආකාරයෙන් ධර්මය ඔබට දකින්න පුළුවන් නම් තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැඩෙන්නේ.
එහෙම නැතුව බොරුවට සකල ලෝක සත්‍යයටම මෙත් වැඩි වගේ හිටියට වැඩක් නැහැ. තමන් ඉදිරියේ ඉන්න කෙනාව තමන් වශයෙන් දැකීමේ ඥාන ශක්තිය තියෙන්න ඕන. එතකොට තමයි අන්න මෛත්‍රී කරුණාව පිහිට ඒ අයටත් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව හටගන්න. එහෙනම් හැම තිස්සෙම දකින්න ඕන මේ තමන් ඉදිරියේ ඉන්න මිනිසෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ තිරිසනෙක් හෝ කුමන ආකාරي සාංශාරික සත්‍යයක් වුණත් මේ තමන්මයි කියලා දකින්න පුළුවන් නම් එදාට ඔබ ඒ අසරණ සත්‍යයට එරෙහිව ඇඟිල්ලක්වත් ඔසවන්නේ. සිතකින්වත් හිතන්නේ සිතවිල්ලකින්වත් හිතන්නේ අවඩක් වේවා නොහොදක් වේවා විනාශයක් වේවා කියලා. එදාට කල්පනා වෙන්නේ මොකද්ද? අනේ පුළුවන් තරම් ඉක්මනට උඹේ මෝඩකම පහ වෙලා ගිහිල්ලා මේ ධර්මාබෝධය ලැබියන්. ඉක්මනට මේ ධර්මාබෝධය ලැබේවා. ඉක්මනටම ඔය තියෙන අඥානකම දුරු කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන අවස්ථාව උදා වේවා කියලා එදාට හිතෙන්. මන බලන්න. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව හටගන්නේ අන්නේ තමන් වැනිකොටම අනිකාවත් දකින්න පුළුවන් විදිහේ තරම් පුල් හදවතක් ඔබ තුළ ඇති වුණොත්. එහෙනම් මෛත්‍රී කියන්නේ අන්න ඒකයි. එහෙනම් මෛත්‍රී කියලා කියන්නේ කොහේ හරි වාඩි වෙලා ඉඳගෙන සියලු සතුන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුකින් මිදෙත්තා කී ඉන්න පෑ ගණන්. ඊට පස්සේ කියන පෑ ගණනක් මෙත් වඩුවා කියන. එහෙම මෙත් වඩලා නිවන් දකින්න පුළුවන් නම් කුමක් වෙයිද? එහෙනම් ඉතින් අපිට පුළුවන් මේ බණ පදයක්වත් කියන්නේ නැතුව කුටියට වෙලා සියලු සතුන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුකින් මිදෙත්තා පින්වත කී ඉන්න. එතකොට හරියන්නේ. එතකොට සියලු සතුන් නිදුක් වෙනවා. හැම හාමුදුරු කෙනෙක් මොහොම කල්පනා කරා නම් බුදුරජාණන් වහන්සේත් එහෙම කල්පනා කරා නම් අද අපට බුද්ධ ධර්මයේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම නැහැ, බුදුබණ නැහැ එහෙනම්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කොහොම කල්පනා කරා නම් කොහේ හරි වාඩි වෙලා සියලු සතුන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුක් මිදෙත්තා උතුරු දිශාවට නැගෙනහිර දිශාවට දකුණු බටහිර උඩ යට කියලා ওই දිශා හයටම ඔහොම වේවා ඔහොම නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුක් මිදෙත්තා කී හිටියානම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ එහෙනම් අද ශාසනය නැහැ. එහෙනම් අද මේ බණ පදයක්වත් අපට අහන්න ලැබෙන්නේ. එහෙනම් කවුද ওই ත්‍රිපිටක පොත් ලියන්නේ? එහෙනම් කවුද මේ ධර්මයේ දිවිහිමෙන් පවත්වාගෙන ඉන්නේ? එහෙනම් කවුද ධර්මයේ දේශනා කරන්නේ? මොකුත් කරන්න ඕනේ නැහැ නේ. අර මේ හිත හිටියාම ඇතිනේ. එහෙනම් මෛත්‍රී කියන්නේ ඒක තමයි. ඉතින් එහෙනම් වඩලා බලන්න ඔය විදිහට මෛත්‍රී. කවද එනකන් වැඩිද බලන්න. ඒක නිසා අවබෝධයෙන් වැඩෙන ගුණයකටයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව කියන්නේ ගුණ ධර්ම මිසක් ඒවා මේ ලෝක සම්මතයේ භාවනා කිව්වේ භාවිත කරන අර්ථයෙන් ආශීවිතය භාවිතය බහුලීකතය. එහෙම නැතුව භාවනා කියලා ඇස් දෙක වහගෙන කොහේ හරි ඉඳගෙන සියලු සතුන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුක මිදෙත්තා කියන එක නෙවෙයි. ඒ හැඟීමෙන් ඒ අදහසින් යුක්තව කටයුතු කිරීම. ඒ කියන්නේ මෙත්තෝ චේතෝ විමුක්තිය කියන්නේ. මෙත්තා චේතෝ විමුක්තිය කිව්වේ මේ සකල ලෝක සත්‍යය මේ සියලු දුකෙන් නිදහස් වේවා කියන උතුම් චේතනාව යුක්තව කටයුතු කිරීම. අන්නේ චේතනාවෙන් කටයුතු කරන මිනිස්සු නිසායි මේ සම්බුදු ශාසනය ආරක්ෂා වෙන්නේ. අන්නේ අය නිසා ඔබ බණපදයක් අහන්නේ. අන්නේ අය නිසායි මතුවනාගතේ ලෝක සත්‍යය සැනසෙන්නේ. අන්නේ උතුම් මෛත්‍රිය ඇති මිනිස්සු නිසා, උතුම් බුද්ධ ශ්‍රාවකයෝ නිසා. එහෙම නැතුව බොරුවට වචන වලින් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුක මිදෙත්තා කිය ඉන්නවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කරන්න ආවහම ගොළුවන් බීරන්සේ ඉන්නවා. අතපය අකුලගෙන ඇස් දෙක පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ එදාට. අත් දෙකත් අකුලගෙන පැත්තකට ඉඳගෙන බොරුවට මෙත් වඩනවා. කාටද මෙත් වැඩුවේ? තමන්ට පිළිහිටන්නේ නැති හිස් මිනිහෙක්ගේ. කාටද මෙත් වඩන්නේ? මෙත් වඩන්න ඇතුලේ තිබුණද මෛත්‍රිය? මෛත්‍රිය තිබුණා නම් ලෝක සත්‍යයේ දුක දකිද්දී ඇස් දෙක වහගෙන කන් දෙකත් පොරොප්ප ගහගෙන කන් දෙකේ අත් දෙකත් බැඳගෙන උඩමින් බල ඉන්නවා. මහා බෝසතාණන් වහන්සේලා එහෙම කටයුතු කළා නම් අද සම්මා සම්බුදු ශාසනයක් ලෝකේ පවතිනවා. ඒ නිසා මෛත්‍රිය කියලා කියන්නේ අවබෝධයෙන් යුක්තව මේ ලෝකේ දිහා බලන්න. මේ කැඩපතක් කියලා හිතන්නේ මේ ලෝකේ. මේ සමාජයේ මේ ලෝකේ කියන්නේ කැඩපතක්. අපි කණ්ණාඩි ඉස්සරහට ගිහින් ලැබුණාම ඒ ප්‍රතිබිම්බය අපට පේනවා වගේ අපි මේ ලෝකේ ඉස්සරහා මේ සමාජය ඉස්සරහා කටයුතු කරනකොට මේ සමාජයේ තියෙන මේ සමාජයේ මේ රට ලෝකයේ කියන මේ කැඩපත ඔස්සේ අපට පේනව නැවත අපි ප්‍රතිබිම්බයක්. මොකද්ද? අපි ලෝකයට යහපත පැතිරෙව්වොත් අන්න අපට පේනවා අපට ලැබෙනව නැවත යහපත. එකයි ආදිසං අපතේ බීජං තාදිසං හර්තේ පලං කියලා කිව්වේ. දැන් අපි කණ්ණාඩි ඉස්සරහට කියලා hina වුණොත්
කණ්ණාඩි ප්‍රතිබිම්බයත් අපිට සීනාවකින් සංග්‍රහ කරනවා. කණ්ණාඩි ඉස්සරහට කියලා අපි රැව්වොත් කණ්ණාඩියේ ප්‍රතිබිම්බයත් අපිට රවනවා. ඒ වගේ මේ ලෝකයේ ඉස්සරහට අපි ගිහිල්ලා අපි ලෝකයට පතුරවන්නේ නරකද? එහෙනම් ලෝකෙන් අපිට නරකම ලැබෙනවා. අපි ලෝකයේ ඉස්සරහා පතුරවන්නේ හොඳද? එහෙනම් අපිට ලෝකෙන් හොඳම ලැබෙනවා. එහෙනම් අපි ලෝකයාට යමක්ද දායද කරන්නේ, යමක්ද දන් දෙන්නේ, යමක්ද දෙන්නේ, ඒ දේ නැවත අපට ලැබෙනවා. එහි විපාකයේ අඩු වැඩි වශයෙන් වෙනස් වෙමින්. ඒක නිසා මේ සමාජය මේ ලෝකේ කැඩපතක් වශයෙන් දකින්න. එතකොට කිසි කෙනෙක් කිසිම වැරද්දක් කරන්න පෙළඹෙන්නේ නැහැ තව කෙනෙක්ට. කිසිම සත්වයකට කුරා කෝඹියටවත් හානියක් කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද කුරා කෝඹියට හරි හානියක් කරන්නේ අන්න අර කවත්තානම් උපමා කත්තා නහණේන ඝාතික බුද්ධ වචනේ තේරුම් නැති නිසා. අර කුරා කෝඹියක් බලන්න තමනුත් මේ වගේ ඉන්නේ සංසාරේ කුරා කෝඹියෙක් වෙලා. මොනතරම් කාලයක් මේ සංසාරේ දුක් විඳින්න ඇද්ද මෙහෙම. අනේ මේ සතාගේ ජීවිතේ වනසන එක ධර්මයක්ද අධර්මයක්ද කියලා අන්න තමන්ට වැටහෙන්න ගන්න. අන්න එදාට මොකද හිතෙන්නේ? අනේ පුංචි කූඹියටත් පිහිටක් වෙන්න හිතෙනවා. අන්නේ පුංචි කූඹියටත් පිහිටක් වෙන එදාට. අන්න බලන්න. කුරා කූඹියක්වත් මග හැරින්නේ ආර්ය ශ්‍රාවකයන්ට. දන්නවා. කුරා කූඹියක්වත් මග හැරින්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ වතුර වැල්ලේ ඉන්න කූඹියෙක්. කූඹියෙක්. ඔතනින් යනවා සාමාන්‍ය පුතග්ජනෙක්. දැක්කේ නෑ වගේ යනවා අනිවාර්යයෙන්. කූඹියෙන්නේ මොකෙද්ද? කූඹි කොච්චර ඉන්නේ වතුර වැල්ලේ. ඔක අරගෙන මොකක් කරන්නද ඕක? කොච්චර කූඹින්න ඔන්නෝක පුළුවන් විදිහට කොට වෙච්චාය නැත්නම් ඉතින් මොනව කරන්නද කියලා යනවා යන්න. පෘථග්ජනින් නම් අනිවාර්යයෙන්ම පෘථග්ජනයට කූඹියගේ ජීවිතේ කොහොමද වැඩන්නේ නැහැ. මොකද දිට්ඨාවය අද්දිට්ඨාය චතුරි වසන්ති අවිදුරි භූතාව සම්භවේ සිවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන මෛත්‍රිය හොතුල වැඩිලා නැහැ. ඒසා ඔහු ලොකු සත්‍යයන්ට මෙත් වඩයි. බොරුවට ඒකක්. අර කුඩා ප්‍රාණීට නම් කොහොමත් මෙත් වඩන්නේ නැහැ. හැබැයි ආරි ශ්‍රාවකෙක් කොතනින් ගියොත් කිසිම හේතුවක් නිසා අර අසරණව අර ජලයේ දඟලන කූඹියව අත්හැරලා නම් යන්නේ. අනිවාර්යෙන් ඒ සතාව ගොඩ තියලාමයි යන්නේ. ඒ ගැන කිසිම සැකයක් නැත, තර්කයක් නැත, වාදයක් නැත. අනිවාර්යෙන් මාර්ග ශ්‍රාවකයෙක් නම් අනිවාර්යෙන් අර ජලයට වැටලා අර වතුරේ ඉන්න පුංචි අසරණ කුඹියට පිහිට වෙනවාමයි. අනුබලන්න. මොකද ආර්ය ශ්‍රාවකයා දකින්නවා මේ අසරණ සතත් මම වගේමයි මේ සංසාරේ. කවදා හරි දවසක මමත් මෙහෙම කූඹියෙක් කියලා දුක් විඳින්න ඇති. එදා මම මේ වගේ විපත්තියකටපත් වෙච්ච වෙලාවේ මට පිහිටක් ලැබෙන්න ඇති. එහෙම පිහිටක් ලැබුණ නැත්නම් මං කොච්චර දුක්ඛිත අඩියකට වැටෙනවද? එහෙනම් අනේ මේ සතාට මේ දුක උරුම කරලා දෙන්න හොඳ නැහැ. මේ සතාව මේ දුකෙන් නිදහස් කරන්න ඕන කියන තැන ඉඳගෙන කොච්චර වැදගත් ගමනක් ගියත් ආර්ය ශ්‍රාවකයා අර කූඹියක් කොට කරලා යන්නේ සංසාරේ. අන්න ඒකයි ආර්ය භාවය කියන්නේ. ආර්ය භාවය කියන්නේ මහා උත්තරීතර ගුණාංගයකට. ආර්ය භාවය කියලා කියන උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලට, උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට. මනුෂ්‍යයන්ට එහාගේ උත්තරී මනුෂ්‍ය ධර්ම. සාමාන්‍ය මනුෂ්‍යයන්ට කරන්න බැරි වැඩ කරන අයට ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ. සාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය දේවල් කරන්න පුළුවන්. බුද්ධ ශ්‍රාවකයන්ට අසාමාන්‍ය දේවල් කරන්න පුළුවන්. අන්නේ අසාමාන්‍ය ගුණයටයි ආර්ය ගුණය කියන්නේ. ඒ අසාමාන්‍ය මනුෂ්‍ය ධර්මයන්ටයි උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය තුල සාමාන්‍ය මිනිස්සු තුල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර පුංචිම උදාහරණයක් මම නැවතත් පැහැදිලි කරන්නම්කෝ. දැන් අර වතුරේ කූඹියක් වැටලා ඉන්නකොට අනාරේ පුද්ගලයෙක් නම් ඕක තුට්ටුවක් වඩන වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඒ පුද්ගලයා යම්කිසි තමන්ගේ අභිලාෂයක් උදෙසා තමන්ගේ යම්කිසි කටයුත්තක් ඉෂ්ට කරගන්න යනවතනින් දැන්. යනකොට ඔහුගේ තියෙන අභිප්‍රාය කොච්චර බලවත්ද? අර කාමී උදෙසා යන ගමනක් මේ. ඒ නිසා අර කූඹිය ගැන කොහොමදවත් තකන්න තියා ගැන හිතන්නවත් කිසිම අවකාශයක් ඔහුගේ හිතේ නැහැ. මොකද කාමච්ඡන්දෙන් ආදී නීවරණයන්ගේ මත් වෙච්ච හිතක් තියෙනවා. ඒ මත් වෙච්ච හිතකින් යුක්ත වාසය කරන මේ පුද්ගලයා ඔය ස්ථානින් යනකොට ඔහුට අර කූඹිය දැක්කත් කිසිම ආකාරයකින් කරුණාවක් මෛත්‍රියක් හටගන්නේ නැහැ. හැබැයි ආර්ය ශ්‍රාවකෙක් මහා වැදගත් ගමනක් යන්නේ කියලා හිතමුකෝ. මොකක් හරි ලুকু වැඩකට යන්නේ මේ. ඒත්තර කූඹිය දැක්කොත් නතර වෙලා අනිවාර්යෙන් පිහිට වෙනවා. අතහරින්නේ නැහැ කූඹියවත්. අනිවාර්යෙන් ඒ සතාටත් පිහිටුලා තමයි යන්නේ. ඒක පිටින් බලන් ඉන්නේ කියන්නේ ඒ ආර්ය ගුණේ තේරුම් ගන්න බැරි පෘථග්ජනෙක් ඔය දිහා බලාගෙන ඉඳලා අර මනුස්සයට පිස්සුද? අර අච්චර වැදගත් යන ගමනක් යන්න ගිහිල්ලා අර බලන්නකෝ ආයෙ ඇවිල්ලා අර කූඹියක් අර ගොඩ දානවා. ඒ පෘථග්ජන හිස් මිනිහාට ආර්ය ගුණය කියන එක වැටහෙන්නේ නැහැ. ඒ නිසා සමහරවිට ඔබටත් එහෙම අවස්ථා තියෙන්න පුළුවන් සතෙක්ට පිහිට වෙන්න උවමනායි අසරණ සතෙක්ට පාරේ ඉන්න සතෙක්ට
මේ මිනිස්සු මොනවා හරි හිතයිද දන්නේ නැහැ. මිනිස්සු මොනවා හරි මට පිස්සු කියලා හිතයිද දන්නේ නැහැ. නැත්තම් මිනිස්සු මං ගැන මොකක් හරි අහිතක් හිතයිද දන්නේ මොනවා හරි හිතයි කියලා අර පිහිටක් අවශ්‍ය සතාව මගහැල්ල යන්න එපා. මිනිස්සු ඕන දෙයක් හිතාගත්තා වෙයි. මෝඩ අඥාන ජනයා Tamanට උමනා දේවල් හිතාගෙන ඉන්න මේ සංසාරේ අනන්ත කාලෙක ඉඳලා දුක් විඳින්නේ දැනුත් මේ. ඉතින් තාමුණෝ හිතන්නේ දේ මෝඩ හිතින්. හිතපු විදිහ හරිනම් දැන් සංසාර දුකෙන් නිදහස් වෙන්න එපා. එහෙමුනේ නෑනේ. එහෙනම් මෝඩකම තුල ඉඳගෙන තවදුරටත් මේ කාමීම ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන යන මෝඩ ගමනක් යන මේ මෝඩ මිනිසයා මොනෝ හිතුවම්මකෝ. ඔබ ඔබේ කටයුත්ත කරන්න. ඔබේ අසරණයන්ට පිහිට වෙන්න. කිසිම තැනකදී ලැජ්ජාව කියන එක නිකන් කියන්නේ දැන් අනේ මම මෙහෙම කරොත් ලැජ්ජයි. ඒ කියන්නේ මම මේ යන ගමන නවත්තලා මේ අර කූඹියව වතුරෙන් ගොඩ දානවා කියන එක කවුරු හරි දැක්කොත් මම පොඩි ළමෙක් වගේ කියලා මං ගැන හිතයි. එහෙම මෝඩ විදිහට නම් හිතන්න යන්න එපා. එහෙනම් අන්න මෛත්‍රිය කියලා කිව්වේ ඒකයි. එහෙනම් මෛත්‍රිය ඇති පුද්ගලයා ආර්ය ශ්‍රාවකයා සකල ලෝක සත්‍යයට මේ සුවේ ප්‍රාර්ථනා කරනවා. පිහිට වෙන්න පුළුවන් සතෙක් නම් ලෞකික වශයෙන් පිහිට වෙනවා. අදුමතර මේ අයට කණ්ඩ බොණ්ඩ ඉඳ හිටින් දනක් නැත්නම් ඒ ටික හරි දෙන්න. ලෞකික වශයෙන්. ලෝකෝත්තර වශයෙන් මේ ධර්මය කියලා දීලා මේ ලෝකෝත්තර වශයෙන් මේ ධර්මය අවබෝධ කරලා දීලා මේ සංසාර දුක නිදහස් කරන්න පුළුවන් නම් අන්න ඒ ප්‍රයාමයක් දරනවා. එහෙනම් තිරිසන් සත්තු ආදී ඥානි හීන සත්‍යයන්ට ඒ මට්ටම් වලින් පිහිට වෙනවා. ඊළඟට මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ ආදී ඥානි ඇති සත්‍යයන්ට ඒ මට්ටම් වලින් පිහිට වෙනවා. අන්න ඒකයි ආර්ය මෛත්‍රිය. එහෙනම් අන්න මෛත්‍රිය කියන ගුණය. අපි පාරමිතාවක් වශයෙන් වඩද්දී ලෞකික වශයෙන් මේ මෛත්‍රිය වැඩුණේ. ඒ කියන්නේ ලෝකයේ ඇතුළේ සැපසේ වසත්වා කියලායි ප්‍රාර්ථනා කරගෙන නිවන් මේ පාරමිතාව පිරුවේ. නමුත් මතු බලාපොරොත්තුවක් තියෙනවා. මතු අනාගතයේ උතුම් වූ අමා ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ මේ සංසාර දුකින් නිදහස් වෙනවා වගේම සකල ලෝක ජනයාවත් මේ සංසාර දුකින් නිදහස් කරනවා කියන උතුම් වූ මෛත්‍රිය. ඉතින් මේ උතුම් වූ මෛත්‍රිය දරාගෙන තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ වශයෙන් සංසාරේ පෙරම් පිරුවේ. එතකොට ඒ උතුම් වූ ලෝකෝත්තර මෛත්‍රිය හටගන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ. එතකන් තියෙන ලෞකික මෛත්‍රිය. ඒ කියන්නේ ලෝකයේ තුල සුවසේ වසන්ඩ අවශ්‍ය පරිසරය උදා වේවා කියන සිතින් තමයි කටයුතු කරමින් අන්‍ය ලෝක සත්‍යයට පිහිට වෙන්නේ. අන්‍ය ඒ කරුණා මෛත්‍රිය කරුණාවයි අන්නේ මට්ටමින් පිහිටනවා. නමුත් ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ දැන් පස්සේ ඒ ලෝක සත්‍යයට දැනගන්නවා මේ බෙහෙත් ටික නැත්තම් බෙහෙත් ටික අරන් දීලා නැත්තම් කණ්ඩ නැත්තම් කණ්ඩ ටික දීලා එහෙම නැත්තම් වස්ත්‍රය නැත්තම් වස්ත්‍රය දීලා ඒ ටික විතරක් දීලා හරියන්නේ නැහැ. ඒ ටිකක් දෙන්න ඕන. ඒ ටික දෙන ගමන් ප්‍රධාන වශයෙන්ම ධර්මයයි දෙන්න ඕන. මොකද ඌවා කොච්චර දීලා පිරිමහන්නද? සංසාරේ කීවතාවක් කොහොම උපකාර කරන්නද? දැන් මේ භවයේදී පුළුවන් කණ්ඩ ටිකක් දෙන්න, බොඩ ටිකක් දෙන්න, ඇඳුමක් බෙහෙතක් හේතක් දෙන්න මේ භවයේදී. එතකොට සංසාරේ පුරාම ওই පිහිට ලබා දෙන්න පුළුවන්ද? එහෙනම් අපි ලබා දෙන්න ඕනේ මේ එකාත් භවයකින් කෙලවර වෙන කුඩා පිහිටක් නෙවෙයි, සුළු පිහිටක් නෙවෙයි. සදාතනික වශයෙන් පවතින පිහිටක්. අත්භවයෙන් අත්භවයට ලැබෙන පිහිටක්. සදාතනික වශයෙන් සියලු දුකෙන් නිදහස් කරන පිහිටක් ඕන අපි සත්‍යයට ලබා දෙන්න. අන්න ඒකයි ලෝකෝත්තර මෛත්‍රිය කියලා කියන්නේ. එහෙනම් අන මෛත්‍රිය කියන ගුණයත් ආර්ය ශ්‍රාවකයා තුළ වැඩිනවා. ඊළඟට අවසාන වශයෙන් උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්ථ චිත්ත ස්වභාවය. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ස්වභාවය තමයි සුඛ වේදනාවට හිත ඇලෙනවා, දුක් වේදනාවට හිත ගැටෙනවා. සුඛ වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැටෙනවා, අදුක්කම සුඛ වේදනාව ඉස්සරහා මුලා වෙනවා. මේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් පෘථග්ජන මනුස්සයෙක් තුළ තියෙන්නේ. එතකොට එහෙනම් එයා සුඛ වේදනාව ඇති කරන පාර්ශවය සම්බන්ධයෙන් ඇලෙනවා, ඇලීමක් ඇති කරගන්නවා. දුක් වේදනාව ඇති කරන පාර්ශ්වය සම්බන්ධයෙන් ගැටෙනවා, ගැටීමක් ඇති කරගන්නවා. ඊළඟට මේ දෙක අතර මැද සිටින පිරිස සම්බන්ධයෙන් මුලාවක් ඇති කරගන්නවා. මුලා සහගත යම්කිසි ආකාරයක මුලා සහගත නිගමනයක් ගන්නවා. එතකොට එහෙනම් අන්න සැප වේදනාව ඇති කරන පිරිසට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක් වේදනාව ඇති කරන පිරිසට අයහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැප වේදනාව ඇති කරන පිරිසට සැපේ ලැබේවා, සැපම ලැබේවා, සැපයටමපත් වේවා කියලා ආශිර්වාද කරනවා. දුක් වේදනාව උදා කරලා දෙන පිරිසට දුක මුරුම වේවා, දුකටමපත් වේවා, වෙන ගහලම් ඵලයන් කියලා අන්න ප්‍රාර්ථනා කරනවා. අන්න බලන්න ඕක තමයි ලෝකයාගේ ස්වභාවය. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ ස්වභාවය නෑ. ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවක් ඇති කරන පාර්ශ්වය සම්බන්ධිනුත්, දුක් වේදනාවක් ඇති කරන පාර්ශ්වය සම්බන්ධිනුත්
අදුක්කම සුඛ වේදනාවක් ඇති කරන පාර්ශවයේ සම්බන්ධිනුත් අගතිගාමි වෙන්නේ නැහැ. අන්න අගතියකින් තොර ස්වභාවයට තමයි උපේක්ෂාව කියන්නේ. අගතිගාමි නැතිකම. දැන් බලන්න උසාවියේ ඉන්නවා විනිශ්චයකාරවරයෙක්. අන්න ඔහු උපේක්ෂා සාගත පුද්ගලයෙක් වෙන්න ඕන. ඔහු කිසිම හේතුවක් නිසා එක පාර්ශවයක් ගන්න නැති කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔහු විනිශ්චයකාරයෙක් නෙවෙයි. අගතිගාමි පුද්ගලයෙක්. විනිශ්චයකාරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම පැමිණිල්ල විත්‍ය කියලා දෙපාර්ශවය ගැන මතු පිටින් බලලා තීරණ ගන්න නැති කෙනෙක් වෙන්න ඕන. බුද්ධිමත් මිනිසෙක් වෙන්න ඕන විනිශ්චයකාරවරයෙක්. විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එක පාර්ශවයක ඉන්නේ මගේ ඥාති, අනිත් පාර්ශවයේ ඉන්නේ මගේ සතුරෝ කියලා අගතිගාමී තීරණ ගන්න බෑ. එහෙනම් දෙන්නාටම යහපතක් ඇති වෙන ආකාරයෙන් ඕන විනිශ්චයකරුවා කටයුතු කරන්න. දෙන්නටම යහපතක් ඇති වෙන ආකාරයෙන්. එක පිරිසකට අගතියක් කරලා තව පිරිසකට සුගතියක් අත් කරලා දීලා තේරුමක් නැහැ. එක පිරිසකට අසාධාරණයක් කරලා තව පිරිසකට සාධාරණයක් කරලා තේරුමක් නැහැ. දෙගොල්ලන්ටම සාධාරණ තීරණයක් දෙන්න පුළුවන්කම තියෙනවනේ. මොකද ඒකට ඉතින් ලොකු ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවෙන් මන බලන්න ඕන ඒ පුද්ගලයන්ගේ ගතිසිරිත්වල චර්යාවන්ගේ තියෙන ස්වභාවය. ඊට අනුකූලව මෙහෙම වැරද්දක් උනේ ඇයි? දැන් සමහර විට අපි වැරද්දක් වෙනවා. සමහර විට අපිට මෙහෙම උදාහරණයක් පුංචි උදාහරණයක් කියන්න. එක මිනිසෙක් ඉන්නවා අහිංසක මිනිසෙක්. මේ මිනිසයා අහිංසකෙක්. මේ මිනිසයා අපිට මේ මිනිසයා තුළ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා ශාරීරික වශයෙන් හරි මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. තව කවුරු හරි හිස් පුද්ගලයෙක් ඉන්නවා හැමතිස්සෙම ඇවිල්ලා අර මිනිසයාව අර අඩුපාඩුවම කිය අවසනවා. කේන්ති ගන්නවා. හැමතිස්සෙම අරකම කියනවා. ඒ මිනිසයාට කේන්ති යන යමක් නැත්නම් ඒකම කියනවා. මොන හරි පුද්ගලයාගේ අඩුපාඩුවක් මොකක් හරි ඒකට නින්දා වෙන යමක්ම කියනවා. හැමතිස්සෙම මේ වැඩේ කරනවා. හැමතිස්සෙම මේ වැඩේ කරනවා. දකින්න තැන අර මිනිසයාට කුප්ප මිනිසු කියන්නේ ඔන්න ඔයාට. කුප්ප කියන්නේ කුප්පනවා. කේන්ති ගස්සනවා. කම්පා කරනවා. කේන්ති ගස්සනවා. තව මිනිසෙක් කේන්ති ගස්සනවා නිකරුණේ. ඔහොම කාලකන්ණි කුප්ප මිනිස්සු ඔබ ඕන තරම් දැකලා ඇති. ඕන තරම් ගම්වලක් තියෙනවා. නගරවලක් තියෙනවා. ඔබේ ආයතනෙත් ඇති. තව මිනිසෙට මොකක් හරි වචනයක් කියලා කුප්පවන සිරිත. එතකොට දැන් මේ මිනිසයා මේ විදිහට කුප්පවනවා. කේන්ති ගස්සනවා. දැන් ඔක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනවා. අවසානයේ එක දවසක අර මිනිසයාට ඉවසලා බැරිම තැන ක්ෂණික කේන්තියකදී අතට අහුණා ගලක් ගැහුවා ඔළුවට. ඔළුව පැලෙන්නේ. මොකද හැම තිස්සෙම මේක ඉවරයක් නැහැ. දැක්ක තැන අර විදිහට අවලං විහිළු කර අවමානයටපත් කර නිඳා කර අර මිනිසයාට අපහාස කරනවා. ඔහොම කුප්ප කාලකන් මිනිස්සු බොහෝ තරම් දැකලා ඇති. ඉතින් ඒ වගේ මිනිහෙට අර මිනිසයා මොකද කරන්නේ? කේන්ති කියලාවේ දැන් කේන්ති ගියා. මොකද හැමදාම මේ වැඩේ කරනවා ඉවරයක් නැහැ. එක්වරම කේන්ති ගියා මහ දැඩි ආවේගයක් ආව ගත්ත ගලක් ගැහුවා ඔළුවට. අර මිනිහ හැම මැරුණා. දැන් මිනිහ මැරුණා. දැන් උසාවියට යනවා. උසාවියට ගිය ගමන් නඩු කාර්හාම්දුරු එහෙම නැත්නම් විනිශ්චයකාරවරයා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මෙතන මිනිහ මැරුවක් වෙලා තියෙනවා. ඇසින් දුටු සාක්ෂිත් තියෙනවා. මොනවද? දැකලා තියෙනවා පාරේ මිනිස්සු ගලකින් ගහලා අර මිනිහාගේ ඔළුව පල්ලා මැරුවා. ඒකාන්තයෙන් මූ මිනි මරුවේ. වහාම අහවල් දණ්ඩ නීති සංග්‍රහය අහවල් වගන්ති යටතේ මෙයාව හිරකට දාන්න ඕන කියලා තීරණය කරනවා නම් ඒ මෝඩ විනිශ්චයකාරවරයෙක්. ඒ වගේ මිනිස්සේ ඒ විනිශ්චයකාර ආසනයේ සුදුසෙක් නෙවෙයි. මොකද ඒ වගේ අගතිගාමී පුද්ගලයෙක්ට නිවැරදි තීරණයක් දෙන්න බෑ. එයාට වැඩි විමර්ශන බුද්ධිය තියෙන කෙනෙක් වෙන්න ඕන. අර පුද්ගලයාව ඒ தත්ත්වයට පත් කරා අර මැරිච්ච මිනිහා. ඒ தත්ත්වයට පත් කරා. දැන් මැරිච්ච පාසයට අගතියක් වෙලා තියෙන බව හැබෑව. හැබැයි එතකොට අර මිනිමැරුම සිද්ධ කරපු පුද්ගලයා ඔහුට අගතියක් වුනේ නැද්ද? ඔහුට අගතියක් වෙච්ච නිසා තමයි ඔහුට ඒ අගතිය දරා ගන්න බැරුව ඕවර ගලෙන් ගැහුවේ. ඒ නිසා දැන් මධ්‍යස්ථ තැනක ඉඳලා විනිශ්චයකාරතුමා මේ ප්‍රශ්නේ දිහා බලනවා නම් මෙතන සාධාරණ වශයෙන් දකින්න ඕන මේ අසරණ මිනිසයාට මේ ආකාරයෙන් මේ පුද්ගලයා නිරන්තරයෙන් විහිළු කරමින් අවමාන කරමින් නිඳා කරපු නිසා තමයි මොහුගෙන් මෙහෙම පහරක් ආවේ. ඒ නිසා මරණයටපත් උනේ. ඒ නිසා මෙතන මොහු මෙහෙම පහරක් එල්ල කරන්න සාධාරණ හේතුවක් තියෙනවා. යන දිවසෙන් අන්න දක්ෂ පඬිත ප්‍රඥාවන්ත විනිශ්චයකාරවරයෙක් නම් ඔතන ඉන්නේ. අර පුද්ගලයා සම්බන්ධයෙන් සානුකම්පිතව බලලා සාධාරණ විනිශ්චයක් දෙන්නේ. අසාධාරණ විනිශ්චයක් දෙන්නේ නැහැ. මේක වෙල්ලලා මේක අරන් ගිහිල්ලා මූ මිනිහෙක් මැරුවා මෙන්න මේක වල්ලන් ගිහිල්ලා එල්ලුම් ගස්සව පල්ලා කියලා කියන්නේ නැහැ.
උල තියපල්ලා කියලා කියන්නේ. මොකද සාධාරණ ප්‍රවේශයත් වලින් දකින්නවා මේ මිනිසයා මෙහෙම කරන්න ඇත්තේ මෙන්න මේ නිසා කියලා. ඊට අනුකූලව දඬුවමක් නියම කරයි, සුළු දඬුවමක් නියම කරයි. අන්න එහෙම තියෙනවා නීතිය තියෙන ගොඩක් ඔය චිත්තාවේග පාලනය කරගන්න බැරුව සිද්ධ වෙච්ච මරණ, ක්ෂණික මරණ යන ආදි වශයෙන් මිනිමරුන් කිව්වම හැම එකක්ම එකම ගණයට වැටෙන්නේ නැහැ. එහෙනම් අන්න බලන්න අන්න එතන තියෙන උපේක්ෂාව. එතකොට දැන් ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් උත් ඔය උපේක්ෂාව ඔබතුල තියෙන්න ඕන. මේ ගමනේ යනකොට අපිට මේ නිර්වාණ මාර්ගයේ වඩන්න උපකාර කරන පිරිසකුත් තියෙනවා. උපකාර කරන්නේ නැති පිරිසකුත් තියෙනවා. උපකාර කරන පිරිසක් වගේම වල කපන පිරිසකුත් තියෙනවා. කකුලෙන් අදින පිරිසකුත් තියෙනවා. නිඳා කරන පිරිසකුත් තියෙනවා. අවමන් කරන පිරිසකුත් තියෙනවා. ප්‍රශංසා කරන පිරිසකුත් ඉන්නවා. නිඳා කරන පිරිසකුත් ඉන්නවා. අන්න බලන්න. අන්න ආර්ය ශ්‍රාවකයා පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති කිව්වේ ඒකයි. දැන් අරිහතුන් වහන්සේ තමයි පූර්ණ වශයෙන් එසේ වෙන්නේ. නමුත් ආර්ය ශ්‍රාවකයා තුල ඒ ලක්ෂණي තියෙනවා. මොකද ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ නැත්තම්, කාමයේ බලාපොරොත්තු වෙන්නේ නැත්තම්, එහෙනම් ප්‍රාර්ථනා කරන්න ආස්වාදයක් කාමයක් නැත්තම් ලෝකේ. එහෙනම් එක පාර්ශවයක් සම්බන්ධයෙන් අපි අගතිගාමී වෙන්න අවශ්‍ය නැහැ. අන්නර කාමයේ ආස්වාදයේ ප්‍රාර්ථනා කරගෙන ගිය ගමන තුල තමයි අපි අගතිගාමී වුනේ. එක පිරිසක් හැමතිස්සෙම අපි අර සැපය ළඟා කරලා දෙන පාර්ශවය අපි ලං කරගන්නවා හිතවත් පිරිස හැටියට. අර දුක් විපාක එහෙම නැත්නම් අර යම්කිසි ආකාරයකින් වේදනාවක් පීඩාවක් උරුම කළ දෙන පිරිස සතුරන් හැටියට නම් කරලා බැහැර කරනවා. මෙන්න මේක දැන් ලෝකේ තියෙන ක්‍රමය. නමුත් ආර්ය ශ්‍රාවකයන් තුළ තියෙන හැම ක්‍රමවේදයක් නෙවෙයි. අර යම්කිසි ආකාරයකින් සැපයක් සුවසහනයක් අත් කළ දෙන පාර්ශවයටත් ඒකාකාර විදිහට මෛත්‍රී කරනවා. අර කිසිම ආකාරයකින් Tamanට යහපතක් ප්‍රාර්ථනා කරන්නේ නැති විනාශයක්ම ප්‍රාර්ථනා කරන පිරිසටත් මෛත්‍රියෙන්ම ප්‍රාර්ථනා කරනවා. නුඹලාටත් මේ ධර්මයම අවබෝධ වේවා. මලවන්න කෙනෙක්ට කරන්න පුළුවන් ඉහළම ප්‍රාර්ථනාව ඒකයි. මේ විශ්වයේ තව කෙනෙක් සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් ඉහළම ප්‍රාර්ථනාව තමයි ඔබට ධර්ම අවබෝධය වේවා කියන එක. ඔබට ධර්ම අවබෝධය ලැබේවා කියන එක. ඒක තමයි මිනිස්සෙට හෝ දෙවියෙට හෝ බ්‍රහ්මයෙට හෝ ඥානවන්ත කුමන හෝ සත්‍යයට කරන්න පුළුවන් ඉහළම ප්‍රාර්ථනාව. ඊට වඩා ලොකු ප්‍රාර්ථනාවක් නෑ. තව කෙනෙක්ට අපිට ආශිර්වාද කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් ලොකුම ආශිර්වාදය තමයි ඒක. එහෙනම් බලන්න ආර්ය ශ්‍රාවකයාට අන්න එතෙන්ට එන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු ඒ අසත්පුරුෂයෝ කරන දේවල් අනුමත කරන්නේ. අසත්පුරුෂයෝ විවිධාකාර කතා පතුරවන්න පුළුවන්. නිନ୍ଦා කරන්න පුළුවන්. අවමාන කරන්න පුළුවන්. ආර්ය උපවාද අපවාද කරන්න පුළුවන්. ඒවා අනුමත කරන්නේ හොඳයි කියන්නේ. කවදාවත් ඒ කරපු වැඩි හොඳයි කියන්නේ. ඒක වැරදි කියලාම කියනවා. ඒක වැරද්දක් බව පෙන්වා දෙනවා. අකුසලයක් බව පෙන්වා දෙනවා. නමුත් නුඹලා මේ අකුසලේ නිසා හෙන ගහලා හැඳි ගෑවිලා නුඹලා විනාශ වෙලා දුකටපත් වෙයල්ලා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒක තමයි ආර්ය උපේක්ෂාව. එහෙනම් අර ලෞකික වශයෙන් උපේක්ෂා පුරුදු පුහුණු කරලා ආපු සංසාර ගමනේ කවදා හරි දවසක උතුම් ආර්ය භාවයටපත් වුණාට පස්සේ ඒ උතුම් ආර්ය උපේක්ෂාව පිහිටනවා. එදාට තමයි සැප වේදනාව සම්බන්ධයෙන්, දුක් වේදනාව සම්බන්ධයෙන්, ඊළඟට අදුක්කම සුඛ වේදනාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ චිත්ත ස්වභාවයෙන් යුක්ත වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සැලීම අඩු වෙනවා එන්නේ. චලනය අඩු වෙනවා හිතේ. කම්පාව අඩු වෙනවා. කම්පාව අඩු වෙලා ගිහිල්ලා කවදා හරි දවසක අකුප්පා චේතෝ විමුක්තිය නොහොත් කම්පාවක් ඇති නොවන චිත්ත ස්වභාවය නොහොත් අරිහත් ඵල චිත්තයේ උදා වෙච්ච දවසට අන්න පූර්ණ වශයෙන්ම උපේක්ෂාතර උපේක්ෂා නොහොත් ආරු උපේක්ෂා පිහිටනවා. අනාරු උපේක්ෂා. එහෙනම් ඔන්න ඔය කිව්ව ගුණ 10 තමයි දසපාරමිතා කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ 10 අතීත භවයන්හි ඉඳලා කියන වසර කෝටි ගානක ඉඳලා මනාව ප්‍රගුණ කරගෙන ආපු නිසා තමයි අදටත් ඒ ගුණ ධර්ම ඔබ තුල පවතින්නේ. ඒවා ප්‍රගුණ කළේ නැත්නම් පිළිහින ගුණ ධර්ම නෙවෙයි. දැන් බලන්න මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඒ අය තුලත් ඔය කියන ගුණ ලක්ෂණ අංශු මාත්‍ර වශයෙන් තියෙනවා. ඔබට දකින්න පුළුවන් අංශු මාත්‍ර වශයෙන්. දානයේ කියන ලක්ෂණේ තියෙන්න පුළුවන්. සීලය කියන එක, නෙක්ඛම්මය කියන එක, ඊළඟට ප්‍රඥාව, වීරිය, සත්‍යවාදී බව, ඉවසීම මේවා ඊටාම අංශු මාත්‍ර වශයෙන් තියෙන උතුර. ඒ කියන්නේ පාරමිතා වැඩිලා මදි. අනපාරමිතා වැඩිලා මදි. ඒ නිසා එයාට බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න හේතු නැහැ. බුද්ධ ශ්‍රාවකයා කියන්නේ මේ ගුණ 10 බහුල කොට වඩලා ප්‍රගුණ වෙච්ච කෙනෙක්. එහෙනම් එයාට තමයි මේ ගමන ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද මේ සිත නැමැති මායාව මෙල්ල කරන්න සාමාන්‍ය පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක්ට බෑ.
දස ආකාරයකින් දස පුණ්‍ය ධාරා 10 ආකාරයකින් පුණ්‍ය ධාරා වැඩිච්ච කෙනෙක්ට තමයි මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් බලන්න බුද්ධ ශ්‍රාවකෙක් කියන්නේ අසාමාන්‍ය පින්වන්තයෙක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් කියන්නේ අසාමාන්‍ය පින්වන්තයෙක්. සාමාන්‍ය මිනිසය තුල පවතින පුණ්‍ය ධාරා 3යි. බුද්ධ ශ්‍රාවකයා තුල පවතින පුණ්‍ය ධාරා 10ක්. සාමාන්‍ය මිනිහෙක්ට වඩා 3 ගුණයකින් බලවත්. එයා තුල තියෙන පුණ්‍ය ධාරා 3යි දාන සීල භාවනා. නමුත් ආර්ය ශ්‍රාවකයා තුල පුණ්‍ය ධාරා 10ක් තියෙනවා. ඒ නිසා තමයි අර ලෞකික වශයෙන් පුණ්‍ය ධාරා 3ක් බලවත් කරගත්ත කෙනාට ලෞකික සැප සම්පත් ලැබෙන්නේ. ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. ඊට වඩා ශාන්තියක් ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන එකම සැනසීම ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවීමෙන් ලැබෙන ආස්වාද විතරයි. අන ලෞකික කෙනාට ලැබෙන්නේ ඒ කියන්නේ ලෞකික වශයෙන් ලැබෙන සැපත එච්චරයි. මොකද එයාගේ පුණ්‍ය ශක්තිය අන්තිම හීනයි. දාන සීල භාවනා තුලින් වැඩිච්ච පුණ්‍ය ශක්තිය හීනයි. ඒ නිසා ඔහුට හීන ඵලයක් ලැබෙන්නේ. ඒ කියන්නේ ලෝකෙම ඵලයක් ලැබෙන්නේ. එයාට හීන ඵලයක් ලැබෙන්නේ. එක්ක මධ්‍යම ඵලයක් ලැබෙන්නේ. ඒ දෙකෙන් එකක් තමයි ඔහුට ලැබෙන්නේ. ලෝකයේ තුල. හීන ඵලයක් ලැබුණොත් එක්ක දුගතියට යනවා. මධ්‍යම ඵලයක් ලැබුණොත් සුගතියට යනවා. එච්චරයි. ප්‍රණීත ඵලයක් ලැබෙන්නේ කාටද? ප්‍රණීත ඵලයක් ලැබෙන්නේ මෙන්න මේ දස ආකාරයකින් මෙන්න මේ පුණ්‍ය ධාරා වර්ධනය කරගත්ත කෙනාට. අන්න එයාට ප්‍රණීත සැපය ලැබෙනවා. පරම ශාන්ත අජරාමර නිවන. එහෙනම් අන්න දස පාරමිතාව කිව්වේ අන්නේ නිසයි. ඊළඟට තව වැදගත් දෙයක්. එහෙමනම් යමෙක් මෙන්න මේ දස ගුණය මෙන්න මේ දස පාරමිතාව පාරමිතා කියන මට්ටමින් විතරක් පූර්ණේ කළොත්. ඒ කියන්නේ තමන් සතු උපභෝග පරිභෝග වස්තු තියෙනවානේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හරක බාන මෙන්න මේවා දරු මල්ලෝ බිරිඳ සැමියා යන අදසින් කොහොම තියෙනවානේ. ඔන්නවම තමන්ගේ පරිබාහිර වශයෙන් පවතින තමන්ට පරිබාහිර වශයෙන් පවතින උපභෝග පරිභෝග වස්තු දන් දෙමින් මෙන්න මේ කියන ගුණධර්ම 10 වැඩුවා නම් අන්න ඒකට කියනවා පාරමිතා. අන්න ඒ උතුමන්ට පුළුවන් උපරිම අරිහත් ඵලයේ දක්වා ළඟා වෙන්න. අරිහත් ඵලෙන් සසර ගමන අවසන් වෙනවා. දස පාරමිතාව පූර්ණ වෙච්ච කෙනා. තව කෙනෙක් ඉන්නවා. තව උත්තමයෙක් ඉන්නවා. උන්වහන්සේ මෙන්න මේ කිව්ව දානීය සීලේ නෙක්ඛම්මයේ ආදී මේ ගුණධර්ම 10 උදෙසා තමන් වහන්සේ සතු උපභෝග පරිභෝග වස්තු සියල්ලක් දන් දෙනවා. ඒ කියන්නේ පාරමිතාවක් වඩනවා. ඊට අමතරව තමන්ගේ ඇස් ඉස් මස් ලේ මේවත් දන් දෙනවා. මේ ශාරීරික අවයව ශරීරාංග දන් දෙනවා. දැන් කෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ සල්ලි භාගෙ දන් දෙන්න කැමති. වතු පිටි ඉඩකඩම් හරක බාන දන් දෙන්න කැමති. ඒ හැම දෙයක්ම දන් දුන්නත් තමන්ගේ ශාරීරික කොටසක් දන් දෙන්න කැමති නෑ. එච්චර වීරියක් නෑ. තමන්ගේ ඇහක් දන් දෙන්න කිව්වොත් බෑ. කනක් දන් දෙන්න කිව්වොත් මේ ඇහක් දන් දෙන්න කිව්වොත් වකුගඩුවක් දන් දෙන්න කිව්වොත් එහෙම නැත්නම් මොනවා හරි ශරීරයේ අවයවක් මොකක් හරි දන් දෙන්න කිව්වොත් ලේ දන් දෙන්න කිව්වොත් මෙන්න මෙහෙම ශරීරයට බද්ධ වෙච්ච කාරණාවක් දන් දෙන්න කිව්වොත් ශරීරාංග දන් දෙන්න කිව්වොත් අන්න එතකොට ඒ වීරිය නැහැ. අර එළියේ තියෙන පරිබාහිර වශයෙන් තියෙන වස්තු ඕන එකක් දන් දෙන්න. උපභෝග පරිභෝග ඕන එකක් දන් දෙන්න. හැබැයි අර ශරීරාංග දන් දෙන්න බෑ. එහෙනම් ශරීරාංග දන් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් එතන එහෙනම් මේ පාරමිතාවේ පුහුණුව අතිශය බලවත් අරට වඩා. එහෙනම් ඒකට කියනවා උපපාරමිතා. එහෙනම් අර කිව්ව දානේ සීලේ නෙක්ඛම්ම ආදී ගුණධර්ම උදෙසා ශරීර අවයවත් ශරීරාංගත් දන් දෙමින් පුහුණු වෙන කෙනෙක් ඉන්නවා. ඒ උතුමන් වහන්සේ තමයි පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්නේ. එහෙනම් අර පාරමිතා විතරක් පුරන උත්තමයෝ රහත් ඵලයටපත් වෙනවා. පාරමිතාත් උපපාරමිතාත් කියන ඒ ආකාර දෙකෙන් පාරමිතා පුරන උත්තමයෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඊළඟට මේ උතුම් වූ අරමුණු දිසා නිවන උදෙසා මෙන්න මේ ගුණධර්ම 10 වඩන්න ඕන. එතකොට මේ නිවන උදෙසා මේ ගුණධර්ම 10 වඩද්දී තමන් වහන්සේ සතු උපභෝග පරිභෝග වස්තු සියල්ලක් දන් දෙන්න. ඒ කියන්නේ පාරමිතා. ඊළඟට තමන් වහන්සේගේ ශාරීරික අවයවත් දන් දෙනවා. ශරීරාංගත් දන් දෙනවා. ඒ කියන්නේ උපපාරමිතා. අර උතුම් අරමුණු දිසා. එතකොට අන්න මහා වීරවන්තේ එපමණකින් නොනවති. ඒ කියන්නේ ගොඩක් අයට පුළුවන් වුණොත් එටත් වෙන්නේ. ඒ කියන්නේ තමන් සතු උපභෝග පරිභෝග වස්තු ටිකක් දන් දෙන්න පුළුවන්. ඕනනම් තමන්ගේ ශාරීරික අවයවත් එකක් දෙකක් හරි දන් දෙන්න පුළුවන්. ඇහක් දන් දෙන්න පුළුවන්, වකුගඩුවක් දන් දෙන්න පුළුවන්, ලේ ටිකක් දන් දෙන්න පුළුවන්, එහෙමත් දන් දෙන්න පුළුවන්.
එතකොට එයාගේ වීරිය තවත් බලවත්. ඒත් ඔතනින් එහාට ගිහලා තවත් දන් දෙන්න යමක් තියෙනවා. මොකක්ද? ජීවිතේ. ජීවිතය දන් දෙන්න පුළුවන් ද කාට හරි? බෑ. එච්චර වීරියක් ඇති උතුමෝ ඉතාම දුර්ලභයි. එබඳු උත්මයෙක් ඉන්නවා නම් අන නිවන උදෙසා උන්වහන්සේ මොකද කරන්නේ? මේ දසපාරමිතා උදෙසා තමන් වහන්සේ සතු උපභෝග පරිභෝග වස්තු සියල්ලක් දන් දෙනවා. ශරීරාංගත් සියල්ල දන් දෙනවා. අවසානයේ තමන් වහන්සේගේ ජීවිතයක් දන් දෙනවා. අන්නර ජීවිතය දන් දීමට කියනවා පරමත්ත පාරමිතා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. එතකොට එහෙනම් ඒ තමයි ඉහළම වීරිය ඇති උතුමන් වහන්සේ. එහෙනම් ඒ උතුමන් වහන්සේ ඉහළම අවබෝධයටපත් වෙලා ඉහළින්ම නිවනටපත් වෙනවා. ඒ තමයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දස පාරමිතාව පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන තුන් ආකාරයටම පූර්ණේ කරනවා. එතකොට එකකින් 10 වැගින් තුන් වරක් 10 30යි. 30 ආකාරයකට පාරමිතා පුරනවා. අන්‍ය උතුම් 30 පාරමිතාවට කියන සම 30 පාරමිතා. සම 30 පාරමිතා එහෙනම් පුරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා. ඊළඟට 20 පාරමිතා පුරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. ඊළඟට දස පාරමිතා පුරන්නේ අරිහතුන් වහන්සේලා. එහෙනම් සංසාරේ කවදා හෝ දවසක කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මෙසේ මේ ගුණධර්ම වැඩිවීමෙන් අනාගතේ නිවන් දකින්න පුළුවන් කියන අවවාදයේ අනුශාසනාව දුන්න තැන ඉඳලා ඒ උතුම් නිවන සාක්ෂාත් කරගන්නවා කියන තැනට එනකන් වසර කෝටි ප්‍රකෝටි සතසහස් අනන්තයක් තිස්සේ ගණන් කරන්න බැරි තරම් වර්ෂ ගානක් තිස්සේ මෙන්න මේක ගුණධර්ම 10 වර්ධනය කරගෙන ආපු ගමන තමයි මේ පාරමිතා පිරුවා කියලා කියන්නේ. එහෙනම් මේ ගුණධර්ම 10 වසර කෝටි ගානක් තිස්සේ ප්‍රගුණ කරලායි මේ මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. වසර කෝටි ගානක් තිස්සේ ප්‍රගුණ කරලායි මේ මට්ටමට මේ ගුණධර්ම වඩවගෙන ඉන්නේ. එහෙනම් එච්චර කාලයක් වැය කරලා එච්චර කාලයක් කැප කරලා අප්‍රමාණ දුකක් විඳලා මතු කරගත්ත මේ ගුණධර්ම 10 නැසෙන්න ඉඩ හරින්න එපා. මේ ගුණධර්ම 10 දුර්වල වෙන්න ඉඩ හරින්න එපා. තව තවත් මේ ගුණධර්ම 10 වර්ධනය කරගන්න එකයි බුද්ධ ශ්‍රාවකයෙකු කළ යුත්තේ. එතකොට තමයි මග වැඩිලා පූර්ණ වෙන්නේ කොයි වෙලාවක හරි. ඉතින් පාරමිතාවෙන් අපිට එතෙන්ට එන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙනවා. දැන් අපි දැනගන්න ඕන ප්‍රඥාවෙන් අන්නේ උතුම් ගුණධර්ම තවදුරටත් වර්ධනය කරගෙන යන්න. ඔය ගුණධර්ම 10ම Taman තුල තියෙනවද කියලා හොඳින් පරීක්ෂා කරලා බලන්න. ඔය කිව්ව 10ම. දානීය, සීලය, නෙක්ඛම්මය, ප්‍රඥාව, වීරිය, ඉවසීම, සත්‍යවාදී බව, ඊළඟට අදිෂ්ඨානීය, මෛත්‍රිය, උපේක්ෂාව. මේ කියන දසපාරමිතා ගුණය Taman තුල කොයිතරම් වැඩිලාද කියලා බලන්න. අන්නේ අනුසාරයෙන් ඔබට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගුණධර්ම 10 බහුල වැඩිලා නම් ඒ කියන්නේ ඔබ නියත බහුලව වැඩිලා බව පේනවා නම් ඒ කියන්නේ මේ ගුණධර්ම 10 Taman තුල බහුල වශයෙන් පවතින බව පේනවා නම් ඒ කියන්නේ Taman නියත පාරමිතා කාණ්ඩයට අයිති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙර සංසාරේ කවදා හෝ දවසක අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකකින් උනත් ඒ ආශිර්වාද ලද බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. පෙර බුදුරජාණන් වහන්සේලාගෙන් ඒ වගේම අරිහතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේලාගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේලාගෙන් අරිහතුන් වහන්සේලාගෙන් ආශිර්වාදලත් කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ අයගේ මෙන්න මේ කියන ගුණ ලක්ෂණ 10 නැත්නම් මේ පාරමිතා ගුණය අතිශය බලවත්. අතිශය බලවත්. එහෙනම් මේ ගුණ 10 කාගේ හරි දුර්වල බව පේනවා. තමන් පරීක්ෂා කරන්න. දැන් මේ තමන්ව පරීක්ෂා කරන්න පුළුවන් නොඑක් දහම් රටා පරයයන් දේශනා කරලා තියෙනවා. මේ තවත් එකක්. තමන් තුළ මේ කියන ගුණධර්ම 10 කොච්චර වැඩිලාද කියලා බලන්න. වැඩිලා නැත්නම් ඒ කියන්නේ පාරමිතාව දුර්වලයි. පාරමිතාව දුර්වල නම් ඔබ තව තවත් වීරිය වඩන්න ඕන මග වඩන්න. මොකද පාරමිතාව දුර්වල නම් පූර්ණ වශයෙන්ම පරම නිෂ්ඨාව කරා යන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරිහත් ඵලයේ දක්වා ගමන් කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ භවයේදී සෝවාන් සකදාගාමි අනාගාමි ආදී උපරිම තැනකට ගිහිලා නතර වෙන. එතනින් එහාට ය아가න්න බෑ. මොකද අර ගුණධර්ම 10 මොන හරි අඩුපාඩුවක් තියෙනවා. එක්ක දානේ අඩුවක් තියෙනවා. එක්ක සීලේ අඩුවක් තියෙනවා. එක්ක නෙක්ඛම්මේ අඩුවක් තියෙනවා. එක්ක ප්‍රඥාවේ අඩුවක් තියෙනවා. එක්ක වීරිය අඩුවක් තියෙනවා. එක්ක ඉවසීමේ අඩුවක් තියෙනවා. එක්ක සත්‍යවාදී භාවයේ අඩුවක් තියෙනවා. එක්ක මෛත්‍රී අඩු එක්ක අදිෂ්ඨානයේ අඩුවක් තියෙනවා. එක්ක මෛත්‍රී අඩුවක් තියෙනවා. එක්ක උපේක්ෂා අඩුවක් තියෙනවා. ඔය ගුණයන්ගේ මොනවා හරි අඩුවක් තියෙනම් කොතනක හරි එහෙනම් අන්නේ නිසාම එතනින් එහාට මග වැඩෙන්නේ නැහැ. මග වැඩෙන්නේ නැහැ කියන්නේ ඒ කෙලෙස් එතනින් එහාට දුර වෙන්නේ.
ඒ මට්ටමේම තියෙනවා. ඒ මට්ටමේම එක දිගටම තියෙනවා. එතනින් එහාට වැඩින්නේ නැහැ. එතනින් එහාට මග වැඩෙනවා නම් ඒ කෙලෙස් ප්‍රමාණය එතනින් එහාට ප්‍රහාණය වෙන්න ඕනේ. ප්‍රහාණය වෙන්නේ නැතුව ඒ මට්ටමේම ඉන්නවා නම් ඒ කියන්නේ එහෙනම් මෙතනින් එහාට මේ ගුණධර්ම වැඩින්නේ නැහැ. එහෙනම් අන්න Tamanටම දකින්න පුළුවන් තමන්ගේ අඩුපාඩු මොකද්ද කියලා. එහෙනම් ඔය කිව්ව ගුණධර්ම 10න් කුමක්ද අඩුපාඩු? කුමන ගුණයේද අඩුවක් තියෙන්නේ? අන්න ඒක හදාගන්න. එතකොට එතනින් එහාට මග වැඩිනව පහසුයි. ඒක නිසා අන්‍ය අනුසාරයෙන් ඒ ධර්මයේ දැනගන්න ඕනේ. නම් පාරමිතා කියලා කියන්නේ මෙන්න මේ ගුණධර්ම ප්‍රගුණ කිරීමයි. ඒක තමයි ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ. සාදු සාදු සාදු